හරි ගානේ කියනවා අපිට උදාහරණේ PQR සමාගමේ පහත ස්ථාවරවත්කම් පිළිබඳ තොරතුරු දීලා තියෙනවා. මේකේ ස්ථාවරවත්කම් ගොඩාක් දීලා තියෙනවා. ඔබට එක්සෑම් එකේදී උච්චර දෙන්නේ නැහැ. හැබැයි කිහිපයක් දෙනවා අපිට. ඒ ස්ථාවරවත්කම් පහක් හයක් දෙනවා අපිට. ඒකලා තමයි ප්‍රාග්ධන දීමනා ගණනය කරන්න කියන්නේ. මේක වල ටිකක් වැඩිපුර අවබෝධය ගන්නත් එක්කම තමයි මේකේ ටිකක් වැඩිපුර ස්ථාවරවත්කම් තියෙන්නේ. මොකද ඒකට අපිට ඔක්කොම ආවරණය වෙන නිසා. අපිට වත්කම දීලා තියෙනවා පුතා. වත්කම ගත්ත දිනේ දීලා තියෙනවා. ගත්ත දවස ඕනද පුතා අපිට? ඕන වෙනවා. ඇයි ඒක 2018 4කට පෙරද පසුද කියන එක බලන්න ඕනේ. 2018 4කට පෙර අනුපාත වෙනයි 2018 4කින් පස්සේ වදා අනුපාත ටික වෙනයි. වටිනාකම දීලා තියෙනවා. ඔබ විසින් හදන්න කියන ඔයාට පුතා එන 2019-20 තක්සේරු වර්ෂයේ සඳහා PQR සමාගමේ ප්‍රාග්ධන දීමනාව ගණනය කරන්න කියලා කියනවා. හදමුද බලන්න පුතා අපි එනවා. අපි එනම් ගමු පුතා මේකේ වත්කම මොකද්ද? ගත් දිනය කවදාද? කවදාද මේ වත්කම අපි අරගෙන තියෙන්නේ? ප්‍රාග්ධන දීමනාව කීයද? ප්‍රාග්ධන දීමනා අනුපාතය එහෙම නැත්නම් ප්‍රාග්ධන දීමනා අනුපාතයේ පිරිවැය කීයද? කීයටද අපි මේක ගත්තේ? 2019-20ට ප්‍රාග්ධන දීමනාව කීයද කියලා බලමු. මේ ගානේ මතක තියාගන්න ඕන පොත 2019-20 කියන තක්සේරු වර්ෂය සඳහා ප්‍රාග්ධන දීමනාව අහන එක්සෑම් එකේදීත් අපේ එහෙමයි. එක්සෑම් එකේදීත් අපි ගණනය කරන්නේ අපේ තක්සේරු වර්ෂය සඳහා ප්‍රාග්ධන දීමනාව කීයද කියන කාරණේ තමයි ගණනය කරන්නේ. හදමුද බලන්න අපි. ඉඩමක් තියෙනවා. මේක අරගෙන තියෙන්නේ 2015 5/23 දිනේම නැත්නම් අපි තක්සේරු වර්ෂය කියලා දාමු. මොකද පුතා තක්සේරු වර්ෂයෙන් අපිට වැදගත් වෙන්නේ ගාණක් හදද්දී ගාණ අපි දන්නවා මිලදී ගත්ත තක්සේරු වර්ෂයේ ප්‍රාග්ධන දීමනා තියෙනවා. වර්ෂය අවසානයේ වත්කම තියෙනවා නම් විකුණන අවුරුද්ද වලට ප්‍රාග්ධන දීමනා නැහැ. ඒක නිසා අපි ඕනම් මෙතන දාමු වර්ෂය කියලා. මිලදී ගත්ත වර්ෂය කවද්ද කියන එක. ඉඩමක් අරන් තියෙනවා පුතා අපි 2015 5/23 කියන්නේ 2015 4/1කින් ආරම්භ වෙලා 2016 3/31කින් ඉවර වෙන 2015 16 කියන තක්සේරු වර්ෂයේ 15 16 අරගෙන තියෙන්නේ. ඉඩම් සඳහා ප්‍රාග්ධන දීමනා අනුපාතය කීයද පුතා? ඔව්. ඉඩම් සඳහා ප්‍රාග්ධන දීමනා අනුපාතයක් තියෙනවද පුතා? නෑ. ඇයි ඉඩම් වලට ෂෙයා කරන්න බැරිවත්කමක්. ප්‍රාග්ධන දීමනා අනුපාතය තියෙනවද? ඒවට ප්‍රාග්ධන දීමනා ඉඩ දෙනවද අපිට? නෑ. එහෙනම් ප්‍රාග්ධන දීමනා නොමැත. ප්‍රාග්ධන දීමනා නොමැත. එහෙනම් මේකට අපිට ප්‍රාග්ධන දීමනාව ගණනය කරන්න බෑ පුතා. 2. මිලදීගත් ගොඩනැගිල්ල. මිලදීගත් ගොඩනැගිල්ල. කවද්ද මේ ගොඩනැගිල්ල අරන් තියෙන පුතා 2016 5/23 කියන්නේ 2016 4/1කින් ආරම්භ වෙලා 2017 3/31 වෙනිදාෙන් අතරමැදට වැටෙන එහෙනම් තක්සේරු වර්ෂයට වැටෙන්නේ 2016 17 තක්සේරු වර්ෂයේ මේක අරන් තියෙන්නේ 16 17 අරන් තියෙන්නේ. ගොඩනැගිලි වලදී පරිස්සම් වෙන්න කිව්වා පුතා. ගොඩනැගිලි වලට ප්‍රාග්ධන දීමනා දුන්නේ 2018 4/1කට පෙරද පසුද කියන එක අනිවාර්යෙන් බලන්න ඕන. 2018 4/1කට පෙර නම් මොන ගොඩනැගිලි වලට විතරද දුන්නේ පුතා? සුදුසුකම් ලැබූ ගොඩනැගිලි වලට විතරයි. සුදුසුකම් ලැබූ ගොඩනැගිල්ලක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕන පුතා? කොන්දේසි දෙකක් හිට වෙන්න ඕන. එකක් තමයි මේක අපි හදපු ගොඩනැගිල්ලක් වෙන්න ඕන. ව්‍යාපාරයේ හදපු එකක් වෙන්න ඕන. විධායක නිලධාරීන්ගේ භාවිතය සඳහා යොදා නොගැනී තියෙන්න ඕන. මේකේ පැහැදිලිව කියනවා මේක ඉදි කරපු ගොඩනැගිල්ලක් කියලා එනවා. මිලදී ගත්ත ගොඩනැගිල්ලක් කියලා. මිලදී ගත්ත නම් ප්‍රාග්ධන දීමනාව තියෙනවද පුතා? නෑ. මේකට ප්‍රාග්ධන දීමනාව නෑ පුතා. එහෙනම් ලියනවා අපි මේ මිලදී ගත්ත ගොඩනැගිල්ලක් බැවින් ප්‍රාග්ධන දීමනාව නොමැත කියලා. ටිකක් ඇවිල්ලා පෙන්නමු පුතා අපි පරීක්ෂකවරයාටත් එක්සෑම් එකේදී අපි ටිකක් දන්නවා කියලා දාන්නත් එක්ක අපි කියමු 2018 4/1කට පෙර සුදුසුකම් ලැබූ ගොඩනැගිල්ලක් නොවන බැවින් ඉඳ නොදී කියලා දාමු නැත්නම්. එහෙනම් මේකට අපි දාමු සුදුසුකම් ලැබූ ගොඩනැගිල්ලක් නොවන බැවින් ඉඳ නොදී. සුදුසුකම් ලැබූ ගොඩනැගිල්ලක් නොවන ඉඳ පුතා මේක අපිට අඩු කරන්න ඉඩ දෙන්නේ නැහැ අපිට. සුදුසුකම් ලැබූ ගොඩනැගිල්ලක් නොවේ මේක. ඉදිකල ගොඩනැගිල්ලක් තියෙනවා නම් ඊළඟ එකේ කියනවා මේක ඉදිකල ගොඩනැගිල්ලක්ලු. ඉදිකල ගොඩනැගිල්ල මේක 2017 5/20 අරන් තියෙන. ඒ කියන්නේ 2017 18 තක්සේරු වර්ෂයේදී අරගෙන තියෙන්නේ. එහෙනම් 2018 4/1කට පෙර තමයි පුතා මේකත් අරගෙන තියෙන්නේ. අපිට කියනවා වටිනාකම ලක්ෂ 32ක් වෙනවා කියලා. එහෙනම් දිගල ගොඩනැගිලි ඒ කියන්නේ සුදුසුකම් ලැබූ ගොඩනැගිල්ලක් එනම් මේක පුතා 2018 4/1කට පෙර නිසා සුදුසුකම් ලැබූ ගොඩනැගිල්ලද නැද්ද කියන එක හොයා ගන්න ඕන පුතා අපි. එහෙනම් මේක සුදුසුකම් ලැබූ ගොඩනැගිල්ල. ගොඩනැගිලි වල ප්‍රාග්ධන දීමන අනුපාතයේ 100 කීයක් හම්බුණාද පුතා?
ඔය 10 ගානේ හම්බුණා කලින් අපිට. එහෙනම් ප්‍රාග්ධන දීමනා අනුපාතය 10%යි. එහෙනම් අපිට පිරිවැය ලක්ෂ 30ක් එනවා. එහෙනම් ලක්ෂ 30ට 10 ගානේ ප්‍රාග්ධන දීමනා හම්බුනොත් අපිට ප්‍රාග්ධන දීමනාව ලක්ෂ 3ක් අඩු කරගන්න දෙනවා අපිට. ලක්ෂ 3ක ප්‍රාග්ධන දීමනාවක් දෙනවා. ලක්ෂ 30ක් නෙවෙයි අපිට දීලා තියෙන ලක්ෂ 32ක්. ලක්ෂ 32ට 10%ක් තියෙනවා පුතා. ලක්ෂ 32ට 10%ක්. ඒ කියන්නේ 3,20,000ක් දෙනවා අපිට එනම්. 3,20,000ක් අඩු කරන්න දෙනවා අපිට. ඊළඟ එක ගබඩා ගොඩනැගිල්ල. තව ගොඩනැගිල්ලක් තියෙනවා. ගබඩා ගොඩනැගිල්ල. ගොඩනැගිල්ල ටිකක් පැටලෙන හින්දා පුතා මේක ඔයාලට ගොඩනැගිලි සම්බන්ධයෙන් දෙන්න පුළුවන් ඔක්කොම දීලා තියෙනවා පුතා. ගබඩා ගොඩනැගිල්ල කියනවා 2018 10යි 14 24 මේක අරන් තියෙන්නේ. ඒ කියන්නේ 2018 19 තක්සේරු වර්ෂය අරන් තියෙන්නේ. ඒ කියන්නේ 2018 4කින් පස්සේ අරගෙන තියෙන පුතා මේක. 2018 4කින් පස්සේ නම් සුසුකම් ලැබුව ගොඩනැගිල්ලක්ද නැද්ද කියලා හිතන්න ඕනේ නැහැ. ලක්ෂ 30කට ගොඩනැගිල්ලක් අරන් තියෙනවා. ප්‍රාග්ධන දීමන අනුපාතය කීයද පුතා? 120යි. එහෙම නැත්නම් 105යි. එහෙම නැත්නම් පළදා ජීවිත කාලය අවුරුදු 20යි කියලා ගන්න අපි. නැත්නම් අවුරුදු 20ක් මේකේ තියෙන ප්‍රාග්ධන දීමන අනුපාතය අවුරුදු 20ක් දෙනවා අපිට. නැත්නම් යන අපි ගණනය කරන්නේ කොහොමද? ගබඩා ගොඩනැගිල්ල ලක්ෂ 30ක් තියෙනවා. ලක්ෂ 30 බෙදන්න බලන්න අවුරුදු 20න්. අපි නැත්නම් ලක්ෂ 30 වැඩි කරන්න බලන්න 105න්. දෙකම එකම උත්තරේ එන්නේ පුතා අපිට. අපිට එනවා එහෙනම් 1,50,000යි කියලා. ලක්ෂ 30 වැඩි කරන්න බලන්න 105න් අපිට එනවා 1,50,000යි කියලා. ඊළඟ ඉදි කරමින් පවතින කාර්යාල. ඉදි කරමින් පවතින ගොඩනැගිල්ල එහෙම නැත්නම් ඉදි කරමින් පවතින ගොඩනැගිල්ල. මේක තමයි හදලා ඉවර නෑ පුතා. තාම හදාගෙන යන ගොඩනැගිල්ල. හදාගෙන යන ගොඩනැගිල්ලක් නම් පුතා ඒක අපිට ප්‍රාග්ධන දීමනා දෙනවද? නෑ. මොකද ඒක අපිට අපේක්ෂිත භාවිතය සඳහා පත් වෙලා නෑ පුතා. එහෙනම් ප්‍රාග්ධන දීමනා නොමැත. ප්‍රාග්ධන දීමනා නොමැත. ඒකට ප්‍රාග්ධන දීමනා අපිට දෙන්නෙත් නෑ. යන්ත්‍ර ඊට පස්සේ තියෙනවා පුතා. යන්ත්‍ර අපිට තියෙනවා ලක්ෂ 9ක් 2015 5යි 25 ඒ කියන්නේ 2015 16 කියන තක්සේරු වර්ෂය අරගෙන තියෙන්නේ මේක අපිට 15 16 අරගෙන තියෙන්නේ නම් ප්‍රාග්ධන දීමන අනුපාතය කීයක් දෙනවද පුතා 33යි 3න් එකක් දෙනවා. එීම ආවට ගියාට එකපාරම දාන්නේ නෑ පුතා. පරිස්සමෙන් බලන්න ඕන. මේක අරගෙන තියෙන්නේ 2015 5යි 25 2015 5යි 25 කියන ප්‍රාග්ධන දීමන අනුපාතය කීයද පුතා 33යි 3න් එකක් වෙනවා. 33යි 3න් එකයි මොකද 2018 4කට පෙර. එහෙනම් 2018 4කට පෙර නම් 33යි 3න් එකයි කියන්නේ පුතා පළදායි ජීවිත කාලය කීයද අවුරුදු 3ක් ඉන්නේ නේ. 100 බෙදීම 33. 100 බෙදීම 33 සමානයි අවුරුදු 3යි. එහෙනම් මේක ප්‍රාග්ධන දීමනා ගන්න පුළුවන් නේ පුතා අවුරුදු කීයක් විතරද? අවුරුදු 3යි ගන්න පුළුවන්. එහෙනම් 15 16 ගත්තා. මිලදී ගත්ත වර්ෂයේ ප්‍රාග්ධන දීමනා තියෙනවා. 15 16 ප්‍රාග්ධන දීමනා ඉල්ලගන්න නැති අපි 16 17 දෙපාර්තමේන්තුවෙන් ඉල්ලගන්න නැති 17 18 දෙපාර්තමේන්තුවෙන් ඉල්ලගන්න නැති එහෙනම් 18 19 ඉඳලා අපිට ප්‍රාග්ධන දීමනා ආය ගන්න පුළුවන්ද පුතා බෑ ඇයි පළදායි ජීවිත කාලය ඉවර වෙලා තියෙන්නේ ශුද්ධාගේ බිඳුවක් වෙලා තියෙන්නේ ශුද්ධාගේ බිඳුව උනාට පස්සේ පළදායි ජීවිත කාලේ පැන්නට පස්සේ පුතා ආය ප්‍රාග්ධන දීමනා ඉල්ලන්න පුළුවන්ද බෑ එහෙම වුණොත් පිරිවැයට වඩා ප්‍රාග්ධන දීමනා වැඩි වෙනවා දේශීය ආදම්බර දෙපාර්තමේන්තුව එහෙම දෙන්නේ නෑ පුතා අපිට එහෙනම් 15 16 ගත්ත නිසා මේක එහෙම නැත්නම් අවුරුදු ජීවිත කාලයක හොයාගන්න පුළුවන් නම් උදා මේ විදිහට එකතු කරත් කමක් නැහැ 15 16 ගත්තේ අපි මිලදීග අපිට ඔක්කොම ඇවිල්ලා 133 එකක් කියලා කියන්නේ 100 බෙදීම 33 කියන්නේ පළදායි ජීවිත කාලය අවුරුදු 3යි ඒ කියන්නේ මිලදී ගත්ත වර්ෂයයි තව අවුරුදු දෙකකුයි දෙනවා අපිට එහෙනම් 2000 මේකට අවුරුදු දෙක එකතු කරන්න 15ට දෙකක් එකතු කරපුවම 17යි 16ට දෙකක් එකතු කරපුවම 18යි 17 18 අවුරුදු වෙනකම් විතරයි මේක ප්‍රාග්ධන දීමනා ගන්න පුළුවන් උදා 18 19 19 20 අපි තක්සේරු වර්ෂයේ 19 20 කොහොමද බෑ උදා එහෙනම් මේකත් ප්‍රාග්ධන දීමනාව මොකද වෙලා තියෙන්නේ පුතා සම්පූර්ණයෙන්ම ලබාගෙන ඇත. ප්‍රාග්ධන දීමනාව දැනට අරගෙන ඉවරයි පුතා 19 20 ආය ගන්න බෑ අපිට. ප්‍රාග්ධන දීමනාව සම්පූර්ණයෙන් ලබාගෙන ඇත. ප්‍රාග්ධන දීමනාව සම්පූර්ණයෙන් 19 20 ආය ප්‍රාග්ධන දීමනාව දෙන්න බෑනේ පුතා. පරිගණකයක් තියෙනවා. පරිගණක 2018 8යි 21 ඒ කියන්නේ 2018 19 අවුරුද්දේ අරන් තියෙන්නේ ළඟදි ගත්ත එකක් නේ පුතා එහෙනම් ප්‍රාග්ධන දීමනා ගන්න පුළුවන් වෙයි මොකද 2018 4කින් පස්සේ මේ පළදායි ජීවිත කාලේ කීයක් තියෙනවද පුතා ගොඩනැගිලි වලට නම් අවුරුදු 20යි අනෙක් තෝනෑම් වත්කමට අවුරුදු
5. එහෙනම් 18 19 19 20 කියන්නේ දෙවෙනි අවුරුද්ද ගන්න පුළුවන් අපිට නේ. එහෙනම් අපිට දෙනවා අවුරුදු 5ක්. එහෙනම් ලක්ෂයට බෙදන්න බලන්න අවුරුදු 5න්. එහෙනම් නැත්නම් ලක්ෂයට වැඩි කරන්න පුතා 120. අපිට දෙනවා 1,60,000 කියලා. 1,60,000. ඊට පස්සේ තියෙනවා ගෘහ භාණ්ඩ. ගෘහ භාණ්ඩ ටික අරගෙන තියෙන 2017 5යි 2. ඒ කියන්නේ 17 18 තක්සේරු වර්ෂේ 17 18 අවුරුද්දේ ඇවිල්ලා ගෘහ භාණ්ඩ කියන්නේ 2018 4කට පෙර 2018 4කට පෙර ගෘහ භාණ්ඩ වල අපිට දුන්නා 120ක් දුන්නා 100 බෙදීම 20 කියන අවුරුදු 5යි. ඒ කියන්නේ මේ මිලදී ගත්ත අවුරුද්දයි තව අවුරුදු 4කුයි. ඒ කියන්නේ 2021 22 අවුරුද්ද වෙනකම් මේක ගන්න පුළුවන්. අපි හදන්නේ තාම 19 20 නිසා. එහෙනම් මේකට ප්‍රාග්ධන දීමනාව ගන්න පුළුවන් පුතා අපිට. එහෙනම් අපිට 120යි. එහෙනම් ගණනය කරන්න බලන්න. ලක්ෂ 4 වැඩි කරන්න බලන්න. 120න් 80000ක් එනවා. 80000ක් එනවා. කාර් රථය දැක්ක ගමන් මතක් වෙනවාට අපි කතා කරපුවා පුතා. කාර් කියලා දැක්ක ගමන් මොකද්ද මේක අනිවාර්යෙන් පාවිච්චි කරන්නේ මොකටද පුතා? ගමනාගමනය සඳහා පාවිච්චි කරන්න. ඔයා කිව්වා හරි පුතා. එහෙනම් ගමනාගමනය සඳහා පාවිච්චි කරන මෝටර වාහන සඳහා ප්‍රාග්ධන දීමනා තියනවද? නෑ ඒකට ගන්න බෑ පුතා අපිට. එහෙනම් ගමනාගමනය සඳහා යොදා ගන්නා බැවින් ප්‍රාග්ධන දීමනා ඉඩ නොදී කියලා අපි දානවා. එහෙනම් මේක අරන් තියන්නේ අපි 18 19 කවදා ගත්තත් ගමනාගමනය සඳහා යොදා ගන්නා බැවින් ගමනාගමනය සඳහා යොදා ගන්නා බැවින් ඉඩ නොදී. ගමනාගමනය සඳහා යොදා ගන්නා බැවින් ඉඩ නොදී නම් ප්‍රාග්ධන දීමනා නෑ පුතා මේකට. ඊට පස්සේ කියනවා අපිට බෙදා හැරීමේ වෑන් රථයක් තියෙනවලු. වෑන් එකක් වුණාට අවුලක් නැහැ. බාණ්ඩ ඇවිල්ලා බෙදා හැරීමට පාවිච්චි කරන්න. මිනිස්සු එහෙම ගෙනියන්න ගන්නේ නැහැ පුතා. එහෙනම් ගැටලුවක් නැහැ අපිට. බෙදා හැරීමේ වෑන් රථය මේක අරගෙන තියෙන්නේ 17 18 තක්සේරු වර්ෂයේ 2018 4කට පෙර වාහන වලට අපිට දුන්න 120ක් 100 බෙදීම 20 කියන අවුරුදු 5යි. මේ අවුරුද්දයි තව අවුරුදු 4කුයි දෙනවා. 17 18 18 19 19 20 කියන තුන්වෙනි අවුරුද්ද ගැටලුවක් නැහැ. මේ අවුරුද්ද ගන්න පුළුවන් අපිට නේ. එහෙනම් 120යි ලක්ෂ 18ට 100ට 20ක් බලන්න පුතා එකකින් 3,60,000ක් එනවා අපිට. 3,60,000ක් එනවා වටිනාකම. නව කාර්යාලය සඳහා මිලදීගත් ගෘහ භාණ්ඩ තියෙනවා. ගෘහ භාණ්ඩ ටික අරගෙන තියෙන 2019 2යි 5යි කියන්නේ 2019 20 අවුරුද්දේ අරන් තියෙන්නේ. ගෘහ භාණ්ඩ වල සාමාන්‍යයෙන් 2018 4කින් පස්සේ ප්‍රාග්ධන දීමනාව 100 කීයක් දෙනවද පුතා? 100ට ඔය එමු නැත්නම් ඵලදායී ජීවිත කාලේ අපිට දෙනවා අවුරුදු 5යි කියලා දෙනවා. නැත්නම් 120යි කියලා දෙනවා නේ. අවුරුදු 5 නම් ඵලදායී ජීවිත කාලේ. හැබැයි පුතා ප්‍රාග්ධන දීමනාව මේකට ගන්න පුළුවන්ද අපිට? ආයෙසරක් හිතන්නකෝ බලන්න. මේ මොන ගෘහ භාණ්ඩද අපි අරන් තියෙන්නේ? කොහෙටද අරන් තියෙන්නේ? නව කාර්යාලයේ සඳහා. නව කාර්යාලයේ හදලා ඉවරද පුතා? නෑනේ. තාම මේක හදාගෙන යන ගොඩනැගිල්ල. හදාගෙන යනවට අපි කිව්ව පුතා මොකක්ද? ෂෙයාර් දීමනා දෙනවද? නෑ. ඒ කවුන්සලදී පුතාට ෂෙයාර් කරන්න පුළුවන්ද? බෑ. මේ ගෘහ භාණ්ඩ ටික තාම කාර්යාලයට දාන්න බෑ පුතා. ඕක තාම හදන ගොඩනැගිල්ලක් නේ ඕක. ඕක ඇවිල්ලා ගෘහ භාණ්ඩ ටික ඕක ඇතුළට දැම්මොත් එම් ගෘහ භාණ්ඩ ටික විනාශ වෙලා යනවා. ඒක තාම ෂෙයාර් කරන්න බෑ පුතා. පාවිච්චියට ගත්තේ නෑ අපි. ඕක තාම ඉඳගෙන නෑ අපි ඕකේ. එහෙනම් ඕක පාවිච්චියට ගත්තේ නැත්තම් පුතා ඔයාලට ෂෙයාර් කරන්න බෑ. ප්‍රාග්ධන දීමනා නෑ. මොකද තාම අපේක්ෂිත භාවිතයේ සඳහා පත් වෙලා නෑ. ඔයාගේ ගිණුම් කරන භාෂාවෙන් කියනවා නම් පුතා. එහෙනම් මේකට ප්‍රාග්ධන දීමනා තියනවද? නෑ. ප්‍රාග්ධන දීමනා ගන්න බෑ පුතා. ඔයා දැම්ම නැහැ කපලා දාන්න පුතා. වැරදිව හදපු එක. හරියට හදපු කට්ටියත් ඇති පුතා. එහෙනම් පෙන්වන්න බලන්න මේක ප්‍රාග්ධන දීමනා නොමැත කියලා දාන්න. ප්‍රාග්ධන දීමනා නොමැත. ප්‍රාග්ධන දීමනා පුතා මේකට ගන්න බෑ අපිට. කල්බදු ක්‍රමයට ගත්තේ යන්ත්‍ර කල්බදු ස්ථාවරවත් කම්මල පෙන්නනවා කියන හිතන්න දෙයක් නෑ පුතා. කොහොමද මූල්‍ය කල්බදු ක්‍රමයට ගන්න නැත්තේ? මූල්‍ය කල්බදු ක්‍රමයට යන්ත්‍රයක් අරන් තියෙනවා මේ කට්ටිය නම් ලක්ෂ 8කට 2019 7යි 3 ඒ කියන්නේ 19 20 තක්සේරු වර්ෂයේ 19 20 කල්බදු ක්‍රමයට ගත්ත ඔය යන්ත්‍රයක් වුණත් යන්ත්‍ර වලට ප්‍රාග්ධන දීමනා තියෙනවා. කල්බදු ක්‍රමයට ගත්තත් ගැටලුවක් නෑ අපිට 120 ගානෙම නැත්නම් ඵලදායී ජීවිත කාලය අවුරුදු 5යි කියලා තියෙනවා. අවුරුදු 5කට නම් දෙනවා. මේකේ පිරිවැය දීලා තියෙනවා අපිට ලක්ෂ 8යි.
එහෙනම් ලක්ෂ 8ට බෙදන්න බලන්න පහ එහෙම නැත්නම් ලක්ෂ 8 වැඩි කරන්න 120න්. අපිට එනවා 1,60,000 කියලා නේ. හරිද කියලා බලන්න උදා උත්තර 1,60,000ක් එනවා. උත්තර හරිද කියලා බලන්න උදා. කීර්ති නාමයේ තියෙනවා. කීර්ති නාමයේ සාමාන්‍ය ස්ථාවරවත්කම් වල දෙන්නේ නැහැ. හැබැයි නිකන් ගාන ටිකක් පැහැදිලි කරන්නත් එක්ක තමයි දුන්නේ උදා. කීර්ති නාමයේ ප්‍රාග්ධන දීමනා තියෙනවා. නෑ ඒක ෂේ කරන්න බැරිවත්කමක් කිව්වනේ. කීර්ති නාමයේ සඳහා අපිට මේක අරන් තියෙන්නේ 2018 19 ප්‍රාග්ධන දීමනා නොමැත. ප්‍රාග්ධන දීමනා නොමැත. මේකට ප්‍රාග්ධන දීමනාව ගණනය කරන්න බෑ පුතා. අන්තිම එක අස්පෘශ්‍යවත්කම් වල අපිට දීලා තියෙනවා මේක 2018 12 10 18 19 තක්සේරු වර්ෂයේ අරගෙන තියෙන්නේ අපිට 2018 4කින් පස්සේ අපි දන්නවා කීර්ති නාමයේ හර අස්පෘශ්‍යවත්කම් වලට සත්‍යඵලදායී ජීවිත කාලය දෙන්නේ. සත්‍යඵලදායී ජීවිත කාලයක් මේක දීලා තියෙනවද පුතා අපිට? නෑ සත්‍යඵලදායී ජීවිත කාලය දීලා නැත්නම් අවුරුදු කීයද කියලාද ගන්න පුතා? අවුරුදු 20යි කියලා ගන්න අපි. එහෙනම් අවුරුදු 20ක් තියෙනවා. සමහර ගණන් වල හැබැයි දෙයි පුතා. අවුරුදු 8යි ඵලදායී ජීවිත කාලේ. එහෙමනොත් 8ෙන් බෙදන්න. අවුරුදු 6යි එන අවුරුදු 6ෙන් බෙදන්න පුතා. විශේෂයෙන් කියලා නෑනේ මේ ගානේ. ඒතකොට ගන්න අපි අවුරුදු 20යි කියලා ගන්න. එහෙනම් ලක්ෂ 5 බෙදන්න බලන්න අවුරුදු 20ෙන්. ලක්ෂ 5 බෙදන්න බලන්න 20ෙන් නැත්නම් ලක්ෂ 5 වැඩි කරන්න 100ට 5. අපිට එනවා එන 25000යි කියලා එනවා. 25000ක් කියලා එනවා. එහෙනම් ඔච්චරයි තියෙන්නේ පුතා අපිට ක්ෂය දීමනාව විදියට ගණනය කරන්න. ප්‍රාග්ධන දීමනාව විදියට ප්‍රාග්ධන දීමනාව වෙනවා මේ වර්ෂයේ සඳහා සම්පූර්ණ ප්‍රාග්ධන දීමනාව. මෙන්න මේ ටිකේ එකතුව ගන්න උදා ඔයාට උත්තරේ ගන්න පුළුවන්. මට එනවා උදා 12,55,000ක් කියලා ආයසරයක් ඔයා කැල්කියුලේටරෙන් ගහලා බලන්න උදා උත්තරේ හරිද කියලා. අවසාන උත්තර සම්බන්ධයෙන් අපි එච්චර ටැක්ස් වලදී විශේෂයෙන් බලාපොරොත්තු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අවසාන උත්තරේ හරිද කියලා උනට බලන්න උදා. මොකද ලකුණක් හරි මිස් කරගන්න නැතුව අපි ප්‍රයිස් එක කරම try කරමු පුතා. ඒක නිසා මේක 12,55,000 කියලා එනවද කියලා බලන්න පුතා. එන්නේ නැත්නම් ආපු සැරයක් මේ සංඛ්‍යා ටික එකතුව බලන්න ඔයාගේ උත්තරේ හරිද කියලා බලන්න. ඕක තමයි පුතා අපි ප්‍රාග්ධන දීමනාව ගණනය කරන විදිය. මෙතෙන්දී පුතා අපි කතා කරන්න යන්නේ එහෙනම් වත්කම් ඉවත් කිරීමේ ලාභය හෝ අලාභය ගැන කතා කරන්න යන්නේ. වත්කම් ඉවත් කිරීමේ ලාභය හෝ අලාභය ගැන තමයි කතා කරන්නේ. වත්කම් ඉවත් කිරීමේ ලාභ සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. වත්කමක් ඉවත් කළොත් ඔයා accounts අනුව එහෙම නැත්නම් වත්කමක් අයින් කරොත් විකිණීමක් කළොත් භාවිතයෙන් අයින් කළොත් වත්කම පාවිච්චිට ගන්න බැරුව ඩැමේජ් වුණොත් එහෙම හානියක් වුණොත් එහෙම පොත කොහොමද ඔයා වත්කම අයින් කරේ? ඒක අපි ඉස්සෙල්ලාම බලන්න ඕන. අපි දන්නවා වත්කමක් අයින් කළොත් එහෙම මොකද කරන්නේ පුතා ඔයා? T ගිණුමකට දාලා මේ වත්කම අයින් කිරීමේ ලාභය හෝ අලාභය ගණනය කරනවානේ. මේකට අපි කියනවා accounts වලදී T ගිණුමක් කියලා. මේ T ගිණුමට උදා උඩින් දාගත්තා ඔයා මේකේ නම. මේ තිබුණේ ඉවත් කිරීමේ ගිණුම. එහෙනම් ඔයා වත්කම් ඉවත් කිරීමේ ගිණුමකින් තමයි පුතා ඉවත් කිරීමේ ලාභය හෝ අලාභය ගැලපුවේ. මතකද කියලා බලන්නකො වත්කමක් ඉවත් කිරීමේදී ඔයා ඉස්සලා මොකද කරේ පුතා? වත්කමක් අපි හිතමු විකුණුවා කියලා. වත්කම විකුණනකොට ඔයා මොකද කරන්නේ පුතා? ඒ ඉවත් කරන වත්කමේ ඉස්සෙල්ලා මොකද කරන්න ඕන පුතා? පිරිවැය අයින් කළා ඔයා. පිරිවැය කොහොමද අයින් කරනකොට දිත්තසරණ මොකද පුතා? වත්කම පොත් වලින් අයින් කරන්න වත්කම් ගිණුම බැර කරලා ඉවත් කිරීමේ ගිණුම හර කළානේ. අදාළ වත්කම් ගිණුම බැර කරලා ඉවත් කිරීමේ ගිණුම ඔයා හර කළා. ඊට පස්සේ ඔයා අයින් කළා මොනවද පුතා? ඔය වත්කමේ ෂය ටික මොකද්ද දිත්තසරණ පුතා? ෂය වෙන් කිරීමේ ගිණුම දැනට බැර ශේෂයක් තියෙන එක අයින් කරන්න මොකද කරේවා? ෂය වෙන් කිරීම ගිණුම හර කරලා ඉවත් කිරීමේ ගිණුම බැර කළා පුතා ඔයා. ෂය වෙන් කිරීම කියලා. මෙන්න මේ විදිහට බැර කළා ඔයා. ඊට පස්සේ මොකද කළේ පුතා ඔයා? වත්කම විකුණුවා ඊට පස්සේ. විකුණලා ඔයාට සල්ලි ලැබුණා. සල්ලි ලැබීමේ දිත්තසරණ මොකද පුතා? මුදල් පොත හර කළා ඔයා. බැර කළා කොහෙද පුතා? ඉවත් කිරීමේ ගිණුම. එහෙනම් මුදල් කියලා ඔයා බැර කළා පුතා ඉවත් කිරීමේ ගිණුම. ඊට පස්සේ මොකද කළේ පුතා ඔයා? ඔයා මේ ගිණුම ඊට පස්සේ පියවුවනේ. ඔයා මේ ගිණුම පියවල මේ ගිණුමේ වෙනසක් එනවා නම් මේ ගිණුමේ වෙනස මාරු කළා කොහෙද පුතා? ලාභ ගිණුමට මාරු කළා. ඒක හර පැත්තේ වෙනසක් එන්නත් පුළුවන් ඔයාට බැර පැත්තේ වෙනසක් එන්නත් පුළුවන්. මේ ගිණුම පියවල ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? වැඩි පැත්ත බලලා කොයි පැත්තද කියලා බලලා වෙනසක් එනවා නම් ඒ වෙනස ලාභ ගිණුමට ඔයා මාරු කළා. මේ පැත්ත වෙන්නත් පුළුවන් අර පැත්ත වෙන්නත් පුළුවන්. මොකද්ද පුතා මේ පැත්ත කිව්වේ?
ඕ මේ හරශේෂයේ වෙනසක් වෙන්නත් පුළුවන්. මෙතන හර වුණොත් ලාභ ගිණීමේ ආදායම් ප්‍රකාශය මොකද කළේ පුතා? වියදමක් විදියට බැර කළානේ වෙනත් වියදම් වල ඔයා වෙනත් වියදම් වල කිව්වා මෙන්න මට අලාභයක් වෙනවා ස්ථාවරවත්කම විකිණීමෙන් කියලා ඔයා අලාභයක් විදියට පෙන්නුවා. ස්ථාවරවත්කම විකිණීමේ ලාභයක් වෙන්නත් පුළුවන් අලාභයක් වෙන්නත් පුළුවන් නේ. මෙතන හර පැත්තෙනවා නම් ස්ථාවරවත්කම ගිණීම නැත්නම් අපි ඉවත් කිරීමේ ගිණුම හර කරලා ලාභ ගිණුම බැර කළා. බැර කියන්නේ ආදායමක්ද වියදමද පුතා? ආදායමක්. ඒක නිසා ඔයා මොකද කරේ? වෙනත් ආදායම් වල ඉවත් කිරීමේ ලාභය කියලා ආදායමක් විදියට පෙන්නුවා. මේ පැත්තේ වෙනසක් ආවා නම් ඔයා මොකද කළේ උදා? මේ ගිණුම බැර කරලා ලාභ ගිණුම ඔයා හර කළා අලාභය කියලා. වෙනත් වියදම් වල. එහෙනම් ඔන්න ඔය දේ කරලා තියෙනවා පුතා ඔයා දැන් මේ ඔයා ගණනය කරපු accounts අනුව ගණනය කරපු ශුද්ධ ලාභය ඇතුළේ. හැබැයි අපි කතා කරන්නේ පුතා ශුද්ධ ලාභයේ ගිණුම්කරණය අනුව ගණනය කරපු ශුද්ධ ලාභය අපිට ඒ ආකාරයෙන්ම ටැක්ස් වලදී ගණනය කරන්න බෑ. ඒක නිසා මොකද කරේ? accounts අනුව ගණනය කරපු ශුද්ධ ලාභය අපි මාරු කළා බදු වන ලාභයේ බවට. ඒක තමයි මේ කතා කරගෙන යන පාඩම පුතා. පාඩම මතකයි නේද අපිට? ඔව් ශුද්ධ ලාභයේ ගණනය කරන්න යන්නේ ශුද්ධ ලාභයේ ගිණුම් කරන්න යන්නේ ශුද්ධ ලාභයේ බදු වන ලාභය වලට පරිවර්තනය කරන්න එකතු කරන අඩු කරන ප්‍රකාශනය හදාගෙන යන්නේ පුතා අපි. ඉතින්දී අපි කිව්වා accounts අනුව ගණනය කරපු සමහර දේවල් ටැක්ස් වලදී දෙන්නේ නැහැ කියලා. දැන් මේක මේ ලාභය හෝ අලාභය ඉර දෙන්න පුළුවන්ද පුතා අපිට? මේ ගිණුම දිහා බලලා කියනකො මේකේ ගැලපුව විදිහට අපිට දෙන්න පුළුවන්ද බැයිද? දෙන්න බෑ. ඇයි පුතා දෙන්න බැරි ඔයාට? ඔව්. ඔයාට ප්‍රශ්නේ මොකද්ද දෙන්න බැරි වෙන්නේ? ඔයාට ප්‍රශ්නයක් තියෙනවා මොකක් සම්බන්ධයෙන්ද පුතා? ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ ෂේ සම්බන්ධයෙන්. ෂේ කියලා දෙයක් ටැක්ස් වල නෑනේ පුතා. ටැක්ස් වල ෂේ වෙනුවට මොනවද තියෙන්නේ? ප්‍රාග්ධන දීමනාව. එහෙනම් ඔයා මෙන්න මේ ගණනය කරපු ලාභය හෝ අලාභය ටැක්ස් වලදී පුතා ඉඩ දෙන්නේ නෑ අපිට. ටැක්ස් වලදී ආපු සැරයක් මොකද කරන්න ඕන ඔයා අපි අර එකතු කිරීම අඩු කිරීම ප්‍රකාශනයේ දාගෙන යනකොට මෙන්න මේ විදිහට ඔයා ගත්ත මෙන්න මේ ශුද්ධ ලාභය මෙතන මේ තියෙන ශුද්ධ ලාභයට එකතු කිරීම අඩු කිරීම ඔයා කරනවා කියලා දන්නවා ආදායම් වියදම් ගැලපීම් කරනවා කියලා දන්නවා. එහෙනම් වත්කම් ඉවත් කිරීමේ ලාභයක් තිබ්බනම් මේ ශුද්ධ ලාභය ඇතුලේ ඕක තියෙන නිසා මේකේ වත්කම් ඉවත් කිරීමේ ලාභයක් තියෙන්න පුළුවන් අලාභයක් තියෙන්න පුළුවන්. ලාභයක් තිබ්බනම් අපි මොකද කරන්න ඕන පුතා ඔක? දැනට ශුද්ධ ලාභයට ලාභ එකතු වෙලා තියෙන පුතා එන. නිවැරදි කරන්න මොකද කරන්න ඕන අපි? අයින් කළා දාන්න ඕන අපි. ඕක අයින් කළා දාන්න. අලාභයක් ආවනම් ඔයා මොකද කරලා තියෙන පුතා? ශුද්ධ ලාභයෙන් අඩු කරලා තියෙන්නේ. නිවැරදි කරන්න මොකද කරන්න ඕන? අලාභ ඉඩ නොදේ කියලා ගිණුම් කරන අලාභ ඉඩ නොදේ කියලා එකතු කරලා දාන්න. එතකොට හරියද පුතා? ඕක විතරක් කළාම හරියනවද? නෑ ඕක විතරක් කළා හරියන්නේ නෑනේ පුතා. ඇයි ගිණුම් කරණය අනුව ගණනය කරපේවා දෙන්නේ නැති එක? හරි. දැන් අපි වත්කම වික්කනේ. වත්කම විකිනිලා අපිට ලාභ ලැබෙනවනේ ඇත්තටම. මෙන්න මේ ගානක් වටින ශුද්ධ වගයක් වෙන එකක් මේ ගානට වික්කනේ අපිට. එහෙනම් ගැටලුව තියෙන්නේ accounts අනුව ගණනය කරපු එකේ වැරද්දක් තියෙන්නේ. හැබැයි ටැක්ස් අනුව එහෙනම් ගණනය කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕන. බදුකරණය අනුව ඊට පස්සේ අපි ගණනය කරනවා ක්‍රමයකට ඒ ගණනය කරපු ලාභය හෝ අලාභය හරියාකාරයෙන් ශුද්ධ ලාභයට ගලපන්න. බදුකරණය අනුව එන්නේ ලාභයක් නම් ආයසරයක් ශුද්ධ ලාභයට එකතු කරලා දාන්න. මොකද ලාභය වැඩි කරන්න ඕන නිසා. බදුකරණය අනුව එන්නේ අලාභයක් නම් බොදා ඒක අඩු කරලා දාන්න. ශුද්ධ ලාභයෙන් අඩු කරලා දාන්න. ඒ බදුකරණය අනුව ලාභයක්ද අලාභයක් දෙන්න කියන කාරණේ අපි බලන්නේ මෙන්න මේ විදියට. මෙන්න මේ ගණනය කිරීම බලන්නකෝ එන ලාභයක්ද අලාභයක්ද එන්නේ බදුකරණය අනුව කියලා අපි ගණනය කරන්නේ මෙන්න මේ කියන සූත්‍රය භාවිතා කරලා. මේක සූත්‍රයක් කොට පුතා සූත්‍රයකුත් නෙවෙයි අත්තටම මේක ෆෝමැට් එකක් විදියට ගමු අපි. ගණනය කිරීමේ ෆෝමැට් එක තමයි මෙන්න මේක ආශ්‍රයෙන්ම ගණනය කරමු. එතකොට ඔයාලට වඩාත් පැහැදිලි. මෙතන මොකද කරේ? වත්කමේ පිරිවැයෙන් සමුච්චිත ෂේ ටික අඩු කරලා තමයි අපි ශුද්ධාගේ ගණනය කළේ කළා ලැබුණ මුදල ගලපලා වත්කම ඉවත් කිරීමේ ලාභ ගණනය කිරීම කළා අපි. අපිට ගැටලුව තිබ්බේ ෂේත් එක්ක. ෂේ වෙනුවට මෙතන තිබුණා නම් බුදා ප්‍රාග්ධන දීමනාව කියලා කිසි ගැටලුවක් නැහැ අපි. ගණනය කරන්න දෙයක් නැහැ. මේකම කෙලින්ම ගලපනවා ප්‍රතිගලපන්නේ නැහැ අපි. හැබැයි දැන් අපිට ගැටලුවක් තියෙනවා ෂේත් එක්ක බුදා. ඔයාට ෂේ ප්‍රශ්නයක්. මොකද කවුන්සලෙන් දරු කරලා ටැක්ස් වල දෙන්නේ නැහැ අපි. එහෙනම් ඔයා ගණනය කරනවා මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා. ඔයා ගන්නවා විකිණීමෙන් නැත්නම් ඉවත් කිරීමෙන් ලැබෙන මුදල. ඉවත් කිරීමෙන් ලැබෙන මුදල. ඉවත් කිරීමෙන් ලැබෙන මුදල. ඉවත් කිරීම කියලා කියන්නේ මොකද පුතා? විකිණීමක් වෙන්නත් පුළුවන්. සමහරවිට ඔයා වාහනේ යනකොට පුතා වාහන එකපාරම වෙනි වාහනේ ගිහලා හැප්පිලා පුතා ඔයාගේ වාහනේ ඉවර වෙනවා. කුඩු පට්ටම් වල යනවා.
ඔයාගේ වාහනේ මොකද වුනේ පුතා? ඩැමේජ් වුණා. ඔයාගේ වාහනේ විනාශ වුණා. ඔයා හැබැයි ඕකට ඉන්ෂුරන්ස් එකක් අරගෙන තියෙනවා නම් මොකද වෙන්නේ පුතා? ඔය ඉන්ෂුරන්ස් එකෙන් ලැබෙන මුදලක් තියෙන. එහෙනම් එතන අපි ගන්න ඉවත් කිරීම මුදල විදිහට ඉන්ෂුරන්ස් කම්පැනියෙන් ලැබෙන මුදල අපි. එහෙනම් ඉවත් කිරීම කියලා කියන්නේ විකිණීමක් වෙන්න පුළුවන්, හානියටපත් වීමක් වෙලා අයින් වෙලා වෙන්න පුළුවන්, භාවිතෙන් අයින් කිරීමක් වෙන්න පුළුවන්. ඔය ඕනෑම දෙයක් අපි ගන්න ඕදා මෙතෙන්ද ගන්න. ඉවත් කිරීමේ ලැබෙන මුදලක් නැති වෙන්නත් පුළුවන්. සමහරට අපි වත්කමක් වෙලා පාවිච්චි කරගෙන යනවා. අපි හිතමු යන්ත්‍රයක් ගන්නවා. යන්ත්‍රය ගන්න අපි මොන හරි භාණ්ඩයක් X කියන භාණ්ඩය නිෂ්පාදනය කරන්න. දැන් X නිෂ්පාදනය කරන්න බෑ. මාකට් එකේ මොකක් හරි වෙනසක් නිසා මේ මාකට් භාණ්ඩය අයින් කරන්න වෙනවා අපිට. භාණ්ඩෙත් එක්කම යන්ත්‍රෙත් විසික් කරලා දාන්න වෙනවා පුතා අපිට. එහෙනම් යන්ත්‍රය අපිට විකුණා ගන්න බැරි නම් දැන් විකිණීමෙන් ලැබෙන මුදලක් නෙවෙයි. විකිණීමෙන් ලැබෙන මුදල බිඳුවක් වෙන්න පුළුවන්. ලැබෙන මුදලක් තියෙන්න පුළුවන් අපිට. රක්ෂණ ආයතනයෙන් ලැබෙන මුදලක් තියෙන්නත් පුළුවන්. ඔය කෝක ලැබුණත් ඉවත් කිරීමේ ලැබෙන මුදල කියලා අපි ගන්නෙ ඒ ලැබෙන ආගේ. මෙන්න ගත්ත පුතා ඔයා ඉවත් කිරීමෙන් ලැබෙන මුදල. මේ වටිනාකම ගත්තා. මුදල්ලාගේ ගත්තා. ඊට පස්සේ ඔයා වත්කමේ පිරිවැය සමුච්චිත ප්‍රාග්ධන දීමනාව අඩු කරලා තමයි අපි ශුද්ධාගය ගණනය කරන්නේ. මෙතනත් ඒ විදිහටම ගණනය කරමු. අඩු කළා ශුද්ධාගය. ශුද්ධාගය කියන්නේ හැබැයි බදුකරණය අනුව ශුද්ධාගය. ශුද්ධාගය ගණනය කරන්නේ කොහොමද එනවා? වත්කමේ පිරිවැය මතනේ අපිට ප්‍රාග්ධන දීමනාව කොහොමද දෙන්නේ? පිරිවැය ගත්තා අපි. පිරිවැය ගත්තා සමුච්චිත ප්‍රාග්ධන දීමනා දැන් ගන්න වෙන්නේ ෂය කියලා වචනයක් නෑ ටැක්ස් වල ෂය ඉඩ දෙන්නේ නෑ අපිට. එහෙනම් පිරිවැයෙන් අඩු කරනවා පුතා සමුච්චිත ප්‍රාග්ධන දීමනාව. සමුච්චිත ප්‍රාග්ධන දීම. සමුච්චිත කියන්නේ මොකද පුතා? මේ දක්වා කරපිය ඔක්කොගෙම එකතුව. එහෙනම් මේ දක්වා කරපු ඔක්කොගෙම එකතු විදිහට අපි ගන්නවා මේ දක්වා කරලා තියෙන සමුච්චිතයක් විදිහට එහෙම නැත්නම් එකතු ප්‍රාග්ධන දීමනාව ගන්නවා. අවුරුදු 5ක් වෙලා ෂේ කරලා තියෙනවා නම් ප්‍රාග්ධන දීමනාව අරන් තියෙනවා නම් ඒ අවුරුදු 5 එකතුව ගන්නවා අපි. දැනට කරලා තියෙන ප්‍රාග්ධන දීමනාව එකතුව. සමුච්චිත ප්‍රාග්ධන දීමනාව අඩු කරනවා අපිට. මෙන්න උදා අපිට ලැබෙනවා ශුද්ධාගයේ කීයද කියලා. වත්කමේ එහෙම නැත්නම් මේ ඉවත් කිරීමේ ලැබෙන මුදලෙන් මේ යගේ අඩු කරාට පස්සේ අපිට එනවා ඉවත් කිරීමෙන් ලැබෙන ලාභය හෝ අලාභය ලැබෙනවා. හරි ලේසියි පුතා. අපි ගණනය කරේ කොහොමද එහෙනම්? ඉවත් කිරීමෙන් ලැබෙන මුදලෙන් ඒ කියන්නේ මේ වටිනාකමෙන් වත්කමේ ශුද්ධාගය අයින් කරා. ශුද්ධාගය කියන්නේ පිරිවැයෙන් අඩු කරා සමුච්චිත ප්‍රාග්ධන දීමනාව ෂය වෙනුවට සමුච්චිත ප්‍රාග්ධන දීමනාව ගැලපීම විතරයි මෙතන කළේ. ඒක නිසා වෙනසක් වෙනවා නම් කලින් ලාභ ගිණුමට ගණනය කළා වගේ වෙනසක් වෙනවා නම් ලාභයක් වෙනවා නම් බදුකරණය අනුව ශුද්ධ ලාභයට එකතු කරනවා. ලාභයක් වෙනවා නම් අපි අඩු කරලා දානවා. එකතු කරන අඩු කරන විදිහ පුතා පස්සේ බලමු. දැනට ඇවිල්ලා ඒක පරිදිනවා නම් අමතක කළා දාන්න පුතා ගණන් අද දෙක තේරෙනවා ඔයාලට. දැනට මතක තියාගන්න කොහොමද වත්කම් ඉවත් කිරීමේ ලාභ ගණනය කරන්නේ කියලා. අපි මේකට කියනවා තුලනය කිරීමේ එහෙම නැත්නම් ඇක්ට් එක වෙනස් වුණාට පස්සේ කියනවා තුලනය කිරීමේ දීමනා කොහොමද ගණනය කරන්නේ කියන එක තමයි අපි මෙතෙන්දී කතා කරන්නේ. එහෙනම් මෙන්න තියෙනවා තුලනය කිරීමේ දීමනා ගණනය කරන විදිය ඔයා දැන් දන්නවා පුතා කොහොමද ඉවත් කිරීමෙන් ලැබෙන මුදලෙන් අඩු කරනවා ශුද්ධාගය කියන්නේ පිරිවැයෙන් අඩු කරනවා සමුචිත ප්‍රාග්ධන දීමනාව ලැබෙනවා වත්කම ඉවත් කිරීමේ ලාභය හෝ අලාභය. ඕකට පොඩි ගණන් ටිකක් හදලා බලමුද පුතා. එතකොට ඕක ඔයාලට හොඳට තේරෙනවා. බලන්නකෝ මේ තිරේ දිස් වෙන ගණන් ටික හදන්න පුළුවන්ද කියලා. එහෙනම් බලමු පුතා කොහොමද අපි මේ ඉවත් කිරීමේ ලාභය හෝ අලාභය ගණනය කියන්නේ කියන කාරණේ උදාහරණ කිහිපයකින් බලමු පුතා. එන්නකෝ බලන්න පළවෙනි උදාහරණයට. ABC සමාගමේ 2019-20 තක්සේරු වර්ෂය තුලදී පහත පරිදි වත්කම් ඉවත් කිරීම සිදු කොට ඇත. 1. 2016 8යි 3 වන දින ලක්ෂ 8කට මිලදීගත් පරිගණකයක් 2020 1යි 3 වන දින රුපියල් 2,75,000කට විකුණන ලදීලු. එහෙනම් පළවෙනි අවස්ථාව අපි ගමු පුතා. පළවෙනි අවස්ථාවේ විකුණුම් මිල අපිට කියනවා 2,75,000යිලු. එහෙනම් මේක 2,75,000කට තමයි අපි විකුණලා තියෙන්නේ. අඩු කරනවා ගිණු බදුකරණය අනුව ශුද්ධාගය හොයන්නේ අපි වත්කමේ පිරිවැය ගන්නවා. පිරිවැය තියෙනවා මේක ලක්ෂ 8කට අරන් තියෙන්නේ. වත්කම ලක්ෂ 8කට අරන් තියෙන්නේ. අඩු කරනවා සමුච්චිත ප්‍රාග්ධන දීමනාව. වදන සමුච්චිත කියලා කියන්නේ එකතු ප්‍රාග්ධන දීමනාව ගන්න ඕන අපි. මේ වත්කම 2016 8යි 3 වෙනිදා අරන් තියෙන්නේ. ඒ කියන්නේ 16 17 අවුරුද්දේ අරන් තියෙන්නේ අපි.
අපි දන්නවා වත්කමක් මිලදී ගත්ත වර්ෂයේ සම්පූර්ණ වර්ෂයේ සඳහාම ප්‍රාග්ධන දීමනා ලැබෙනවා. 16 17 ගත්තා නම් 16 17 ප්‍රාග්ධන දීමනාව හම්බෙන්නේ නැති. මොකද අරන් තියෙන පරිගණක. පරිගණන වල 2018 4කට කලින් ප්‍රාග්ධන දීමනා අනුපාතය කීයක් තිබුණා? 125ක් තිබ්බේ. ඒක කටපාඩමේ තියෙන්න ඕන පුතා. 125යි තිබ්බේ. 100 බෙදීම 25 කියන්නේ ඵලදායී ජීවිත කාලය කීයද පුතා? අවුරුදු 4යි. එහෙනම් 16 17 ගන්න නැති අපි 17 18 අවුරුද්ද ගන්න නැති 18 19 ගන්න නැති 19 20 කියලා කියන්නේ කොයි අවුරුද්දද පුතා? අපේ තක්සේරු වර්ෂයේ අපි මේක විකුණන තක්සේරු වර්ෂයේ විකුණන අවුරුද්දේ ප්‍රාග්ධන දීමනා තියෙනවද පුතා? නෑ විකුණන අවුරුද්දේ ප්‍රාග්ධන දීමනා නෑ. එහෙනම් අවුරුදු ඔච්චරයි තියෙන්නේ පුතා. අපිට අවුරුදු 3යි පාවිච්චි කරලා තියෙන්නේ 125 ගානේ ප්‍රාග්ධන දීමනාව අරගෙන ඇති අපි. එහෙනම් ලක්ෂ 8ට 125 ගානේ අවුරුදු 3ක් ප්‍රාග්ධන දීමනාව අපි අරන් තියෙනවා. එහෙනම් ලක්ෂ 8 වැඩි කරන්න පුතා 125 ගානේ අවුරුදු 3කින්. එහෙනම් ලක්ෂ 8ට 125ක් බලන්න ඒ වගේ 3ක් වැඩි කරන්න බලන්න. ලක්ෂ 6යි කියලා එනවා. එහෙනම් ලක්ෂ 8 එකක් ලක්ෂ 6ට විකුණලා තියෙන්නේ ලක්ෂ 2ක අපිට ශුද්ධාගයක් එනවා. 2,75,000 ලක්ෂ 2ක් අඩු කරාට පස්සේ මම වත්කම ඉවත් කිරීමේ 75,000ක් අපිට ලාභයක් එනවා. මෙන්න ලාභයක් එනවා 75,000ක වත්කම ඉවත් කිරීම. එහෙනම් ඒක පැහැදිලි නේද පුතා ඔයාලට? වත්කම ඉවත් කිරීමෙන් ලාභයක් ආව අපිට රුපියල් 75,000ක ලාභයක්. ඊළඟ අවස්ථාවට යමුද? 2. 2010 අපිට කියනවා 2017 724 දින ලක්ෂ 6කට පැමිණිලදී ගත් යන්ත්‍රයකුත් ලක්ෂයකට වර්ෂය තුලදී විකුණලා තියෙනවලු. එහෙනම් කලින් විදියටම දෙවෙනි අවස්ථාව විකුණුම් මිල අපි විකුණපු ගාන රුපියල් ලක්ෂයකට විකුණලා තියෙන අඩු කළා ශුද්ධාගේ කියන්නේ වත්කමේ පිරිවැය ගන්නවා අපි පිරිවැය ලක්ෂ 6යි අඩු කරන්න සමුච්චිත ප්‍රාග්ධන දීමනාව සමුච්චිත කියන්නේ එකතුව කියන එක මේ වත්කම අරගෙන තියෙන කොට අපි 2017 724 2017 18 තක්සේරු වර්ෂයේ අරගෙන තියෙන්නේ. එහෙනම් 2018 4කට පෙර අරගෙන තියෙන්නේ යන්ත්‍රයක් 133යි 3න් එකයි නන්නේ 133යි 3න් එකයි කියලා කියන්නේ ඵලදායී ජීවිත කාලය අවුරුදු පුතා 3යි 100 බෙදීම 33 කියන්නේ අවුරුදු 3යි. එහෙනම් 17 18 ගන්න නැති ප්‍රාග්ධන දීමනාව 18 19 ගන්න නැති 19 20 කියන්නේ විකුණන අවුරුද්ද ප්‍රාග්ධන දීමනා නැහැ. එහෙනම් මේ කට්ටිය 133යි 3න් එක ගානේ අවුරුදු දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් ප්‍රාග්ධන දීමනාව වෙන්නේ උදා ලක්ෂ 6 වැඩි කිරීම 133යි 3න් එක ගානේ අවුරුදු දෙකක්. 133යි කියලා කියන්නේ ඵලදායී ජීවිත කාලයෙන් බෙදුවත් කමක් නැහැ උදා. ඒ කියන්නේ අවුරුදු 3න් බෙදලා දෙකෙන් වැඩි කරන්න. එහෙම නැත්නම් 33.3 කියලා ගන්න. හරිම වෙන්නේ අපේ ඵලදායී ජීවිත කාලය අවුරුදු 3න් බෙදලා දෙකෙන් වැඩි කරලා ගන්න උදා. එහෙනම් ලක්ෂ 6 3න් බෙදලා දෙකෙන් වැඩි කරනවා කියන්නේ ලක්ෂ 4ක් එනවා අපිට ශුද්ධාගය. ලක්ෂ 6න් ලක්ෂ 4ක් ගියාම ලක්ෂ 2ක් එනවා මේ වත්කමේ ශුද්ධාගය. ලක්ෂයෙන් ලක්ෂ 2ක් ගියාම උදා අපිට අලාභයක් එන්නේ රුපියල් ලක්ෂයක පාඩුවක් එන්නේ මේ වත්කම ඉවත් කිරීමෙන්. අලාභේ රුපියල් ලක්ෂයයි වරහන් දාලා දාමු අලාභයක් එන්නේ පාඩුවක් එන්නේ පුතා. එහෙනම් දෙවෙනි අවස්ථාවේදී අපිට අලාභයක් ඇවිල්ලා තියෙන්නේ වත්කම ඉවත් කිරීම. තුන්වෙනි එකට එනවා පුතා 2014 10යි 3 වන දින රුපියල් ලක්ෂ 6කට මිලදී ගත් ගෘහ භාණ්ඩ වර්ෂය තුල 2,75,000කට විකුණලා දීලු. ඒකත් බලමුද පුතා අපි තුන්වෙනි අවස්ථාව විකුණුම් මිල අපිට කියනවා මේක විකුණලා තියෙන්නේ 2,75,000කට 2,75,000යි අඩු කළා සමුච්චිත ප්‍රාග්ධන දීමනාව කියන්නේ වත්කමේ පිරිවැය ගන්නවා පුතා අපි පිරිවැය ලක්ෂ 6කට ගත් එකක් මේකත් ලක්ෂ 6කට අරන් තියෙන්නේ අඩු කරන්න සමුච්චිත ප්‍රාග්ධන දීමනාව ගණනය කරන්නේ වත්කම ගත් අවුරුද්ද දිහා බලලා 2014 10යි 3 කියලා කියන්නේ 2014 15 තක්සේරු වර්ෂයේ අරන් තියෙන උදා 2018 4කට පෙර මේ වත්කම අරගෙන තියෙන්නේ අපි. එහෙනම් ගෘහ භාණ්ඩ අරගෙන තියෙන උදා ගෘහ භාණ්ඩ වල ප්‍රාග්ධන දීමන අනුපාතය කීයද උදා 120යිනේ 120යි කියලා කියන්නේ ඵලදායී ජීවිත කාලය කීයද උදා අවුරුදු 5යිනේ. එහෙනම් 14 15 ගන්න නැති
15 16 ගන්න නැති 16 17 ගන්න නැති 17 18 ගන්න නැති 18 19 වෙනකොට ප්‍රාග්ධන දීමනාව අරගෙන ඉවර වෙන්නේ නැති 19 20 තිබ්බත් ගන්න බෑ පුතා විකුණන අවුරුද්දනේ නේද එහෙනම් අවුරුදු 5ම ප්‍රාග්ධන දීමනාව අරගෙන ඉවරයි මේකේ අවුරුදු 5ම ප්‍රාග්ධන දීමනාව අරගෙන ඉවරයි ඒ කියන්නේ නම් මේකේ අපිට ප්‍රාග්ධන දීමනාව වෙනවා නම් 120 ගානේ අවුරුදු 5කට එනවා ලක්ෂ 6 වැඩි කරනවා එහෙනම් අපි 120 ගානේ අවුරුදු 5 කියන්නේ සමුච්චිත ප්‍රාග්ධන දීමනාව ඒ කියන්නේ පිරිවැය සමාන වෙනවා සමුච්චිත ප්‍රාග්ධන දීමනාවට මොකද ලක්ෂ 6ක් වෙනවා හැම වෙලේම මතක තියාගන්න පුතා මේකේ තව 6 වෙනි අවුරුද්දකුත් තිබ්බනම් 6 වෙනි අවුරුද්දේ ප්‍රාග්ධන දීමනාව එන්න බෑ කොයි වෙලාවකවත් පිරිවැයට වඩා සමුච්චිත ප්‍රාග්ධන දීමනාව වැඩි වෙන්න බෑ පුතා ඍණාගයක් එන්න බෑ මෙතන ශුද්ධාගය කියලා උපරිම වෙන්න පුළුවන් බිඳුවනේ එහෙනම් බිඳුව වෙනවද කියලා බලන්න ඕන හදිසියවත් අපි දැන් මේක 2013 14 ගත්තා කියලා. එහෙම වුණා නම් මොකද වෙන්නේ පුතා? 13 14 14 15 15 16 17 17 වෙනකොට ඉවරයි. ඒතකොට 18 19 ගන්නත් බෑ අපිට. ඒතකොට අවුරුදු කලින් 5 ඉවර වෙලා තියෙන්නේ. පිරිවැයට වඩා සමුචිත ප්‍රාග්ධන දීමනාව කොයි වෙලාවකවත් වැඩි වෙන්න බෑ පුතා. ඒක හැම වෙලේම උපරිම වශයෙන් තියෙන්න පුළුවන්නේ පිරිවැය සමුචිත ප්‍රාග්ධන දීමනාවයි සමාන වෙන්න පුළුවන්. ශුද්ධාගේ බිඳුවක් වෙන්න පුළුවන්. ශුද්ධාගේ ඍණ වෙන්න බෑ පුතා නේ. එහෙනම් 275000න් බිඳුවක් අඩු කරාම ලාභයක් එනවා 275000යි කියන. මෙන්න ලාභය එනවා 275000ක්. ඊට පස්සේ ඊළඟ ගානේ කියනවා අපිට 2018 10 12 වෙන ලක්ෂ 20කට ගත් ගොඩනැගිල්ලක් වර්ෂය තුල ලක්ෂ 15කට විකුණලා දීලු. එහෙනම් ඊළඟ එක 4 වෙනි එක විකුණුම් මිල 2,75,000යි එකත් විකුණලා තියෙන 2,75,000කට නෑ ලක්ෂ 15කට නේ ලක්ෂ 15කට ලක්ෂ 15යි විකුණුම් මිල අඩු කරනවා ශුද්ධාගේ එහෙම නැත්නම් සමුචිත ප්‍රාග්ධන දීමනාවයි පිරිවෙන් සමුචිත ප්‍රාග්ධන දීමනාව අඩු කළා වගේ අඩු කළා ශුද්ධාගේ ශුද්ධාගේ කියන්නේ වත්කමේ පිරිවැය ගන්නවා අපි පිරිවැය තියෙනවා ලක්ෂ 20ක් අඩු කළා සමුච්චිත ප්‍රාග්ධන දීමනාව මේක අරගෙන තියෙන්නේ 2018 10 12 කියන්නේ 2018 19 19 අරගෙන 19 20 විකුණනවා ගත්ත අවුරුද්දේ ප්‍රාග්ධන දීමනා තියෙනවා විකුණන අවුරුද්දේ ප්‍රාග්ධන දීමනා නැහැ එක අවුරුද්දයි තියෙන පුතා ගොඩනැගිල්ලක් නම් 105යි අපි දන්නවා නැත්නම් පළදායි ජීවිත කාලය අවුරුදු 20යි 105යි කියන්නේ එහෙනම් ලක්ෂ 20 බෙදන්න බලන්න පළදායි ජීවිත කාලය නැත්නම් අවුරුදු 20ෙන් බෙදන්න අපිට එනවා එක අවුරුද්දකට කීයද කියලා රුපියල් ලක්ෂයයි ලක්ෂ 20න් ලක්ෂයක් ගියපුවාම එනවා ලක්ෂ 19යි ශුද්ධාගේ ලක්ෂ 4ක් පුතා පාඩුයි වැඩේ ගොඩනැගිල්ල විකිණීමෙන් අලාභයක් එනවා ලක්ෂ 4ක ලාභයක් එනවා ලක්ෂ 4ක. තව එකක් තියෙනවනේ. පස්වෙනි එක 2016 8යි 13 වෙනිදා දින ලක්ෂ 15කට මිලදීගත් ලොරි රථයක් වර්ෂය තුල හානියටපත් වීම නිසා භාවිතයෙන් ඉවත් කරන ලදීලෝ අපි කිව්වා පුතා භාවිතයෙන් ඉවත් කළත් ඒක අපි වත්කම් ඉවත් කිරීමක් විදිහට ගලපන එකම විදිහට තමයි ලාභ කිරීම ගලපන්නේ. එහෙනම් ගන්නවා අපි විකිණීමෙන් ලැබෙන මුදල. විකිණීමෙන් ලැබෙන මුදල ගමු අපි. විකිණීමෙන් ලැබෙන මුදල. හැබැයි විකිණීමෙන් ලැබෙන මුදල සමහරට බිඳුවක් වෙන්නත් පුළුවන්. භාවිතයෙන් අයින් කරනකොට සල්ලි හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. දැන් මේ ගාන නම් කියනවා රක්ෂණ ආයතනේ ලක්ෂ 4ක් දුන්නා කියලා. රක්ෂණ ආයතනේ මොකුත් දුන්නේ නැහැ කියලා හිතන්නකෝ. එහෙම වුණා නම් විකිණීමෙන් ලැබෙන මුදල කීයද පුතා? බිඳුවයි. හැබැයි මේ ගානේ ලක්ෂ 4යි. ලක්ෂ 4ක් ලැබෙනවා අපිට නේ. අඩු කළා සමුච්චිත ප්‍රාග්ධන දීමනාව. කොහොමද ගණනය කරන්නේ? පිරිවැය ගන්නවා අපි. පිරිවැය එක ලක්ෂ 15ක් වෙනවනේ. එහෙනම් මේක ලක්ෂ 15ක් පිරිවැය වෙන එකක්. එහෙනම් ලක්ෂ 15යි ලක්ෂ 15ක් වෙනවා. පිරිවැය ලක්ෂ 15න් අඩු කරන්න බලන්න සමුචිත ප්‍රාග්ධන දීමනාව. අඩු කළා සමුචිත ප්‍රාග්ධන දීමනාව එකම විදිහට ගණනය කරන්නේ. එහෙනම් 2016 8යි 13 කියන්නේ 16 17 2018 4කට කලින් අරන් තියෙන ලොරි රථයක් වාහනවලට 120යි පුතා. එහෙනම් 16 17 120 කියන අවුරුදු 5යි නං 16 17 ගන්න නැති 17 18 ගන්න නැති 18 19 ගන්න නැති 19 20 කියන විකුණන අවුරුද්ද නිසා ගන්න බෑ පුතා. අවුරුදු 3යි 120 ගානේ.
ලක්ෂ 15 වැඩි කරන්න 120 ගානේ අවුරුදු 3කින්. ලක්ෂ 15 වැඩි කරනවා 120 ගානේ අවුරුදු 3ක්. උත්තරේ කීයද කියලා බලන්න ඕදා. අපිට එනවා ලක්ෂ 9යි කියලා එනවනේ. ලක්ෂ 9යි. එහෙනම් ලක්ෂ 15 වෙන ලක්ෂ 9 අඩු කරලා පෙන්නන්න බලන්න ලක්ෂ 6යි කියලා එනවා අපිට. ලක්ෂ 6න් අඩු ලක්ෂ 4න් ලක්ෂ 6 අඩු කරන්න අපිට එනවා ලක්ෂ 2ක අලාභයක් එන්නේ ඒ ගානේ. ලක්ෂ 2ක අලාභයක් එන්නේ අපිට වාහනේ භාවිතයෙන් ඉවත් කරපු නිසා එහෙම නැත්නම් වාහනේ අනතුරටපත් වීම නිසා භාවිතයෙන් අයින් කරපු නිසා අපිට ලක්ෂ 2ක රුපියල් ලක්ෂ 2ක අලාභයක් එනවා මේ ගානේ. මේකේ වටිනාකම විදියට. එහෙනම් මං හිතනවා ඔයාලට මේ උදාහරණ පහ පැහැදිලි කියලා උදා මේ උදාහරණ පහත් එක්කම එහෙනම් ඔයාලට වත්කම් විකුණුම් කොහොමද ගලපන්නේ කියන කාරණේ තේරෙන්න ඕන උදා. එහෙනම් මේක ආයසරයක් මේ ගණන් ටික හදලා බලන්නකෝ පුතා තේරුන්නේ නැත්නම් ආයසරයක් උත්තර ටික හරිද කියලා බලන්න ඔයා ඉස්සෙල්ලාම තනියම හදලා බලන්න ඕන පුතා. උත්තර ටික හරිනම් ගැටලුවක් නැහැ. තේරුම් නැත්නම් තියෙනවා නම් ආයසරයක් පුතා වීඩියෝ එක බලන්න මොන හරි තවදුරටත් අවබෝධ කරගන්න. එහෙනම් අපි මේ ප්‍රාග්ධන දීමනා ඉවරයක් කළා දාන්නේ නම් ප්‍රාග්ධන දීමනා වලට විශේෂ සම්බන්ධයක් නැහැ. හැබැයි ඒ වුණාට අපි ප්‍රාග්ධන දීමනා හා සමානුපාතිකව යන එක කොටසක් කතා කරමු. මොකද අපි කල්බදු සම්බන්ධයෙන් විශේෂයෙන් කතා කරා. කල්බදු වත්කම් වලට ප්‍රාග්ධන දීමනා උදා දෙනවා කිව්වා. එහෙනම් කල්බදු වත්කම් වලට ප්‍රාග්ධන දීමනා දෙන්නේ වත්කම මූල්‍ය කල්බද්දන්නම් මෙහියුම් කල්බද්දන්නම් අපි කිව්වා මේක අපිට අඩු කරන්න දෙනවා ගෙවන වටිනාකම කියලා. හැබැයි මුල්‍ය කල්බදු වලට අපි කිව්වා ප්‍රාග්ධන දීමනාව අඩු කරන්න දෙනවා කියලා පුතා. එහෙනම් මේ ප්‍රාග්ධන දීමනාව අඩු කරන්න දෙන එකේදී අපි විශේෂයෙන් කිව්වා හැබැයි 2018 4කට පෙර නම් ඒක ලැබෙන්නේ නැහැ පසු නම් තමයි ලැබෙන්නේ. අන්න ඒ ගැලපිල්ල පොඩ්ඩක් ආයෙසරයක් පොඩ්ඩක් මතක් කරගමුද පුතා බලන්න අපි. එහෙනම් පුතා අපි කතා කරපු විදිහට දැන් බලමු කල්බදු දීමනාව එහෙම නැත්නම් කල්බදු ගැලපිල්ල අපි කොහොමද කරන්න කියන කාරණේ බලමු. කල්බදු මෙතෙන්දි මං ඔයාලට කිව්ව පුතා කල්බදු සම්බන්ධයෙන් 2018 4කට පෙර කල්බදු ගිවිසුමක්ද මේකට එළඹිලා තියෙන්නේ. එහෙම නැත්නම් 2018 4කින් පස්සේද මේ කට්ටිය කල්බදු ගිවිසුමට එළඹුණේ කියන කාරණේ අනුව තමයි කල්බදු ගැලපිල්ල වෙනස් වෙන්නේ පුතා. අපි කිව්වා 2018 4කට පෙර නම් ඔයා කල්බදු ගිවිසුමකට එළඹුණේ උදා. අපි දන්න ඕනෑම කල්බද්දක් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් කියවා දෙකට බෙදනවා කිව්වා. එකක් තමයි මෙහෙයුම් කල්බදු අනිත් එක තමයි මූල්‍ය කල්බදු. 2018 4කට පෙරපසු කිව්වත් පුතා කොහොම වුණත් කල්බදු වල වෙනස් වීමක් කියලා නැහැ නේ පුතා. කල්බදු කොහොමත් කල්බද්ද මෙහෙයුම් සහ මූල්‍ය කල්බදු විදිහට අපි කොටස් දෙකකට බෙදනවා පුතා. මූල්‍ය කල්බදු සහ මෙහෙයුම් කල්බදු විදිහට. මෙහෙයුම් සහ මූල්‍ය කල්බදු විදිහට කල්බදු වර්ග දෙකකට බෙදනවා. පැහැදිලිව අර පුතා කල්බද්ද 2018 4කට පෙර කල්බදු සහ 2018 4කට පසු ගලපන විදිය වෙනස්. කල්බදු ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. මෙහෙයුම් කල්බදු සහ මූල්‍ය කල්බදු. කල්බදු කොහොමද බෙදන්නේ කියනවා පුතා ටැක්ස් වලදී වැදගත් වෙන්නේ නැහැ. ඒක ඔය accounts වලදී ඉගෙන ගන්න ඕන කාරණයක් පුතා. හැබැයි ඔය accounts වලදී ඉගෙන ගන්නවා මෙහෙයුම් කල්බද්දක් කියලා කියන්නේ කල්බදු කාල සීමාව අවසානයේ අයිතිය මාරු වෙන්නේ නැති අපි බාහිර පුද්ගලයෙක් පාවිච්චි කරනවට කියනවා මෙහෙයුම් කල්බද්දක් කියලා. මූල්‍ය කල්බද්දක් කියලා කියන්නේ කල්බද්ද අපි පොත්වල වත්කමක් විදිහට හඳුනාගෙන ෂය ගණනය කිරීමක් කරනවා. මොකද ඒක කල්බදු කාල සීමාව අවසානයේ අපිට වත්කමේ අයිතිය මාරු වෙනවා කියලා හිතලා. මොකද ඒක ලොකු කාලයක් සඳහා තමයි අපි මූල්‍ය කල්බද්දක් උදා ලබා ගන්න. 2018 4කට පෙර මෙහෙයුම් කල්බදු අපිට කිව්වා මෙහෙයුම් කල්බදු ගැලපීම කරන්න දෙන්නේ අපිට ඔය කල්බදු විදියට ගෙවන වාරිකය වියදමක් විදියට ටැක්ස් වලදී අඩු කරන්න දුන්නා. දැමුත් ඒ විදියමයි. මෙහෙයුම් කල්බදු එහෙනම් ගෙවන වාරිකය වියදමක් විදියට අඩු කරන්න දෙනවා. වියදමක් ලෙස ඉඩ දෙයි. ගෙවන වාරිකය අපිට කල්බදු වාරිකය විදියට ගෙවන ගාන වියදමක් ලෙස අඩු කරන්න ඉඩ දෙනවා. දැමුත් එමය පුතා 2018 4කින් පස්සේ කල්බද්දකට කිවිසුමකට ලැබුණත් ඒත් ඒ විදියමයි පුතා. ගෙවන වාරිකය වියදමක් ලෙස ඉඩ දෙයි. ගෙවන වාරිකය අපිට වියදමක් විදියට අඩු කරන්න ඉඩ දෙනවා. හැබැයි පුතා 2018 4කට පෙර මූල්‍ය කල්බදු සහ ඊට පස්සේ ගලපන විදිය මූල්‍ය කල්බදු ගලපන විදිය වෙනස් පුතා. මොකද 2018 4කට පෙර අපිට මූල්‍ය කල්බදු වලට
කල්බදු දීමනාවක් දුන්නේ. කල්බදු දීමනාව කියලා එකක් ගණනය කරා. කල්බදු දීමනාවක් දුන්නේ. හැබැයි 2018 4 පස්සේ මූල්‍ය කල්බදු වලට දෙන්නේ පුතා ෂය දීමනා. එහෙම නැත්නම් ප්‍රාග්ධන දීමනා ඉඩ දෙන්න. ප්‍රාග්ධන දීමනා ඉඩ දෙන්න. එහෙනම් මේක අපි කතා කරා දැන් ප්‍රාග්ධන දීමනාව දෙනවා කියන එක. මොකද මූල්‍ය කල්බදු ක්‍රමයට වත්කමක් ගත්තා ෂය දීමනාව ප්‍රාග්ධන දීමනාව අපි ගානකදී ගණනය කරා පුතා. ඒක නිසා මේක 2018 4 පස්සේ කල්බදු ගිවිසුම් වලට ලැබලා තියෙනකොට කිසි ගැළපෙල්ලක් නැහැ. 2018 4 පසු මෙහෙයුම් නම් කල්බදු ගෙවන වාරිකයේ වියදමක් විදිහට දෙනවා. මූල්‍ය කල්බද්දක් නම් ප්‍රාග්ධන දීමනාවක් දෙනවා. හැබැයි 2018 4කට පෙර නම් ওই ගිවිසුම ලැබලා තියෙන්නේ පුතා මෙහෙයුම් කල්බද්දක් නම් ගෙවන වාරිකයේ වියදමක් ලෙස ඉඩ දෙනවා. මූල්‍ය කල්බදු වලට කල්බදු දීමනාවක් ඉඩ දෙනවා. මෙන්න මේ විදිහට ඉඩ දෙන්නේ පුතා අපිට. කල්බදු දීමනාව ගණනය කරන්නේ අපි ගන්නවා වසරේ ගෙවූ කල්බදු වාරික වර්ෂය තුලදී ගෙවපු කල්බදු වාරික ගාන ගන්නවා. අපි තුන් කල්බදු වාරිකයක් 50000 නම් වාර්ෂික මාස 12ක් තියෙනවා නම් 50000 වැඩි කිරීම 12 ලක්ෂ 6යි තමයි ගෙවන කල්බදු වාරිකේ. වාරිකවල වටිනාකම අවුරුද්දට ගෙවන ගාන. අපි තුන් සමහරට කල්බදු වාරිකේ මාස දෙකක් ගිහිල්ලා නම් කල්බදු කිවිසුමට එළමුනේ ගෙවපු කල්බදු වාරිකේ 10යි නම් 50000 වැඩි කිරීම 10 සමානයි වුණා වසරේ ගෙවු කල්බදු වාරික. ඕක සංසන්දනය කරනවා අපි කල්බදු වටිනාකමින් වැඩි කිරීම 4න් එකක් හෝ 5න් එකක් කියලා අපි ගන්නවා. කල්බදු වටිනාකමින් 4න් එකක් හෝ 5න් එකක් ගන්නවා. කල්බදු වටිනාකම කියලා කියන්නේ කොහොමද උදා? කල්බද්ද මාසයකට 50000 නම් අවුරුද්දට මාස 12ක් තියෙනවා නම් 50000 වැඩි කිරීම 12 ඒ වගේ අවුරුදු 5කට නම් කිවිසුම ලැබුණේ 50000 වැඩි කිරීම 12 වැඩි කිරීම පුතන් අවුරුදු 5. ඒක තමයි කල්බද්දේ වටිනාකම කියන්නේ. කල්බදු වටිනාකම කියන්නේ කල්බදු කාල සීමාව තුළදී අපි ගෙවන කල්බද්දේ වටිනාකම. ඒකෙන් 4න් එකක් හෝ 5න් එකක් ගන්නවා උදා 4න් එකක් ගන්න අපි තොරතුරු තාක්ෂණික නැත්නම් පරිගණක හෝ තොරතුරු තාක්ෂණික උපකරණ වලට. තොරතුරු තාක්ෂණික උපකරණ සඳහා 4න් එකක් ගන්න කල්බදු හෝ තොරතුරු තාක්ෂණික උපකරණ පරිගණක හෝ තොරතුරු තාක්ෂණික උපකරණ සඳහා අපි 4න් එකක් ගන්න. 5න් එක ගන්න වෙනත් ඕනෑම වත්කමකට ගන්න 5න් එකක් උදා. වෙනත් ඕනෑම වත්කමකට අපි 5න් එකක් ගන්න. එහෙනම් පැහැදිලි පුතා කල්බදු දීමනාව ගණනය කරන්නේ කොහොමද? වසරේ ගෙවූ කල්බදු වාරිකයි කල්බදු වටිනාකමෙන් 4න් එකක් හෝ 5න් එකක් ගන්නවා. කල්බදු වටිනාකමෙන් 4න් එක වැඩි කරන්නේ අපි පරිගණක තොරතුරු තාක්ෂණික උපකරණ නම් කල්බද්දට අරන් තියෙන්නේ. 5න් එකක් ගන්න අපි වෙනත් වත්කමක් නම් අපි කල්බදු ක්‍රමයට අරන් තියෙන්නේ 5න් එකයි කියලා ගන්න. මෙන්න මේ කියන සංඛ්‍යා දෙකින් මෙන්න මේ දෙකින් කල්බදු වටිනාකම හෝ මෙන්න මේ වසරේ කල්බදු වටිනාකමෙන් වසරේ කල්බදු වාරිකවල වටිනාකමේ ඔය කියන සංඛ්‍යා දෙකින් අඩු වගේ තමයි අපිට ඉඩ දෙන්නේ. අඩු වගේ කල්බදු දීමනාව විදියට ඉඩ දෙනවා. ඔන්න කල්බදු දීමනාව ගණනය කරපු විදිය. කොහොමද උදා කල්බදු දීමනාව ගණනය කරන්නේ? නම් වර්ෂය තුල ගෙවපු කල්බදු වාරික වැඩි කරනවා අපි කල්බදු වටිනාකමෙන් 4න් එකක් හෝ 5න් එකක් කියන දෙකෙන් අඩු වගේ තමයි කල්බදු දීමනාව විදියට ඉඩ දෙන්නේ. කොච්චර පුතා කල්බදු සම්බන්ධයෙන් තියෙන්නේ? අයිසරේ බලන්නගෙන කල්බදු ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි දෙද ගැලපිලි කොට ගැලපීම් වෙන ගලපන විදිහේ කොටස් දෙකකට බෙදනවා අපි. එකක් තමයි 2018 4කට පෙර ගිවිසුමට එළමුණා නම් 2018 4කට පසු ගිවිසුමට එළමුණා නම් 2018 4කට පෙර එළමුණ මෙහෙයුම් කල්බදු ගිවිසුමක් නම් ගෙවන වාරිකයේ වියදමක් විදියට ඉඩ දෙනවා. මූල්‍ය කල්බද්දක් නම් කල්බදු දීමනාවක් කලින් දුන්නා. ඒ තමයි වසරේ ගෙවු කල්බදු වාරික ගාන වැඩි කරා කල්බදු වටිනාකමක් 4න් එකක් හෝ 5න් එකෙන් ওই දෙකෙන් අඩු වගේ තමයි අපිට ඉඩ දුන්නේ. 4න් එක ගන්න අපි තොරතුරු තාක්ෂණිකව පරිගණක වලට වෙනත් වත්කමක් කල්බදු ක්‍රමයට අරන් තියෙනවා නම් 5න් එකක් ගන්න. 2018 4කින් පස්සේ පුතා මෙහෙයුම් කල්බදු වාරික නම් කොහොමද ගෙවන වාරිකයේ වියදමක් විදිහට ඉඩ දෙනවා. මූල්‍ය කල්බද්දක් නම් ඒ මූල්‍ය කල්බද්දට ප්‍රාග්ධන දීමනා දෙනවා. කල්බදු දීමනා ඉඩ දෙන්නේ නැහැ පුතා. ඒ නිසා වත්කම කල්බද්දට කල්බදු ගිවිසුම කවද්ද එළමුනේ කියන කාරණේ පුතා ගොඩක් වැදගත්. කල්බදු ගිවිසුමට එළමුණ දවස අනුව අපි මෙන්න මේ විදිහට ගණනය කිරීම කරනවා. මේක පැහැදිලි නේද පුතා? තවත් මේක පැහැදිලි කරගන්න තව ගණන් ටිකකට යමුද බලන්න පුතා. මේ තිරේ දිස්සන ගණන් ටික හදන්න පුළුවන්ද කියලා try එකක් දෙන්නකෝ බලන්න.
ඒ ගානේ කියනවා පුතා අපිට XY සමාගමේ කල්බදුවත්කම් සම්බන්ධ පහතොරතුරු සපයා ඇතලු කල්බදු සම්බන්ධ ගැළපිලි අපිට 5ක් දීලා කියනවා 2016 5 13 වෙනි දින වාරිකයක් 50000 බැගින් ගෙවමින් වර්ෂ 6ක් සඳහා වූ කල්බදු යන්ත්‍රයක් මිලදී අරගෙන තියෙනවලු. එහෙනම් 2016 අරගත්ත කල්බදු ගිවිසුමක් 2016 ලැබුණ කල්බදු ගිවිසුමක් 2018 4කට පෙර ලැබුණ කල්බදු ගිවිසුමක් මේකේ නම් මූල්‍ය කල්බදු ගිවිසුමකට එළඹිලා තියෙන්නේ. මූල්‍ය කල්බදු ගිවිසුමකට එළඹිලා තියෙනවා නම් මොකද අපිට මොකද කරන්න තියෙන්නේ? කල්බදු දීමනාවක් ගණනය කරන්න ඕනේ එහෙනම්. එහෙනම් පළවෙනි එකට අදාළව කල්බදු දීමනාවක් තමයි අදාළ වෙන්නේ. කල්බදු දීමනාවක් අදාළ වෙන්නේ. මොකද 2018 4කට පෙර එළඹි මූල්‍ය කල්බදු ගිවිසුමක්. එහෙනම් හිමිකම තමයි කල්බදු දීමනාව. 2018 4කට පස්සේ මූල්‍ය කල්බදු ගිවිසුමක් නම් ප්‍රාග්ධන දීමනාව ලැබෙන්නේ. මේක කියන්නේ කල්බදු දීමනාවක් තියෙන්නේ නම් කල්බදු දීමනා ගණනය කරමු බලන්න අපි. වසරේ ගෙවූ කල්බදු වාරික වසරේ කල්බදු වාරික කීයක් ගෙවුවද කියලා බලන්න මොකද විශේෂයෙන් තොරතුරු කියන්නේ නැහැ නම් වාරික 12ම ගෙවලාදී අපි වාරිකයක් 50000 ගානේ එනම් වාරික 12ක් ඒ කියන්නේ නම් කල්බදු වාරිකයේ වල වටිනාකම ලක්ෂ 6ක් වෙනවා කල්බදු වටිනාකමෙන් වැඩි කරන්න 4න් එකක් හෝ 5න් එකකින් මේ කට්ටිය අරගෙන තියෙන්නේ මොකද උදා යන්ත්‍රයක් අරන් තියෙන යන්ත්‍රය නම් 4න් එකයිද 5න් එකයිද උදා 5න් එකයි 4න් එක ගන්න කොයි වෙලාවටද උදා අපි පරිගණක සහ තොරතුරු තාක්ෂණික උපකරණ වලනේ එහෙනම් කල්බදු වටිනාකම වැඩි කරනවා මේකෙන් 5න් එකෙන් වැඩි කරනවා කල්බදු වටිනාකම කියන්නේ කල්බදු වාරිකයක් 50000යි අවුරුද්දට මාස 12ක් තියෙනවා එහෙනම් 50000 වැඩි කිරීම 12 තමයි අවුරුද්දට ගෙවන ගාන ඒ වගේ අවුරුදු 6කට කිවිසුම එළඹිලා තියෙන්නේ මේකෙන් 5න් එකක් ගන්න ඕන අපි වටිනාකම් විදියට. එහෙනම් ගණනය කරලා බලනකොට 50000 වැඩි කිරීම 12 කියන්නේ ලක්ෂ 6යි. එහෙනම් ලක්ෂ 6 වැඩි කරන්න බලන්න අවුරුදු 6න් ඒක බෙදන්න බලන්න 5න් අපිට එනවා 7,20,000යි කියලා. 7,20,000යි. එහෙනම් මෙන්න මේ ලක්ෂ 6 හෝ 7,20,000න් අඩු වගේ තමයි අපිට කල්බදු දීමනාව විදිහට ඉඩ දෙන්නේ. ඒ කියන්නේ ලක්ෂ 6 තමයි අඩු වගේ උත්තරේ වෙන්නේ පුතා. එහෙනම් ලක්ෂ 6යි පළවෙනි එකට අදාළ. දෙකේ මොනවද කියන්නේ? 2017 5/24 දින වාරිකයක් 40000 බැගින් ගෙවින වර්ෂ 5ක් සඳහා පරිගණක කටලයක් මිලදී ගන්නාලා දීලා. එහෙනම් ඒත් එමයයි 2018 4කට පෙර එළමුණ ගිවිසුමක් පුතා කල්බදු දීමනාව හිමිකම් කියන්නේ නා දෙක කල්බදු දීමනාවක් දෙන්නේ කල්බදු දීමනාව වෙන්නේ නම් වසරේ ගෙවූ කල්බදු වාරික වසරේ ගෙවූ කල්බදු වාරික ගාන ගන්න බලන්න වාරිකයක් රුපියල් 40000 බැගින් ගෙවමින් එන 40000 ගාන මෙයාලා ගෙවලා තියෙන්නේ 40000 ගාන ගෙවපු ගාන වැඩි කරන්න බලන්න පුතා මාස 12ක් ගෙවලා විශේෂයෙන් කියලා නැත්නම් මාස 12ම ගෙවුවා කියලා හිතමු පුතා හදිසියක් ගාන කිව්වොත් වාරික 10යි ගෙවුවේ කියලා 40000 වැඩි කරන්න පුතා 10යි එච්චර වෙනසයි 40000 වගේ 12ක් කියන අවුරුද්දට වාරික 12ම ගෙවලා තියෙනවා 4,80,000යි ඊට පස්සේ ගන්න කල්බදු වටිනාකමින් පරිගණකයක් නොමේක අරගෙන තියෙන දෙවෙනි අවස්ථාවේදී නම් 4න් එකක් ගන්න අපි එහෙනම් මාසිකට වාරිකය 40000යි අවුරුද්දට මාස 12යි කල්බදු කිවිසුමේ කාල සීමාව ගන්නකොට අවුරුදු 5කට ලැබිලා තියෙන්නේ වැඩි කරන්න 5න් එක වැඩි කරන්න 4න් එකෙන් එහෙනම් 40000 වැඩි කිරීම 12යි කියලා කියන්නේ 4,80,000යි 4,80,000 වැඩි කරන්න 5න් බෙදන්න බලන්න 4න් අපිට එනවා ලක්ෂ 6යි කියලා එනවා එහෙනම් මේ 4,80,000යි ලක්ෂ 6න් අඩු වගේ තමයි අපිට කල්බදු දීමනාව විදිහට ඉඩ දෙන්නේ. අඩු වගේ 4,80,000යි උදා. 4,80,000ක් ඉඩ දෙනවා. තුන්වෙනි අවස්ථාව. 2018 5/14 වන දින 2018 4 පස්සේ උදා. වාරිකයක් 75,000 බැගින් ගෙවමින් ලක්ෂ 12ක් වටනා උපකරණ මිලදීගෙන තියනවලු මූල්‍ය කල්බදු ක්‍රමයට. එහෙනම් මේක අරගෙන තියෙන්නේ තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවේ අපිට කියන්නේ මේක අරගෙන තියෙන්නේ එහෙනම්
වාරිකයක් 75000 ගාන ගෙවමින් වත්කමක් අරගෙන තියෙන්නේ රුපියල් ලක්ෂ 12ක් වටිනා උපකරණයක් අරගෙන තියෙන්නේ. රුපියල් ලක්ෂ 12ක් වටිනා උපකරණයක් ගත්තට 2018 4කින් පස්සේ නම් කල්බදු දීමනා හිමිකම් කියන්නේ නෑ පුතා. 2018 4කින් පස්සේ මූල්‍ය කල්බදු වලට අදාළ හිමිකම් මොකද පුතා? ඔයා හරි මොකද්ද? ප්‍රාග්ධන දීමනාව. එහෙනම් මේකට දෙන්නේ පුතා ප්‍රාග්ධන දීමනාව. එහෙනම් අපි ගණනය කරන්න ඕන මේ වත්කමට අදාළ ප්‍රාග්ධන දීමනාව කීයද කියන එක තම බලන්න ඕන. කල්බදු දීමනාව නෙවෙයි බලන්නේ. එහෙනම් වටිනාකම අපිට දීලා තියෙනවා ලක්ෂ 12යි කියලා. එහෙනම් ලක්ෂ 12 වැඩි කරන්න ඕන 2018 4කින් පස්සේ ප්‍රාග්ධන දීමනා අනුපාතයෙන්. අපි දන්නවා ගොඩනැගිලි වලට වර්ෂ 5ක් දීලා තියෙනවා. ගොඩනැගිලි වර්ෂ 20ක් දීලා තියෙනවා. අනික තෝණේ වත්කමකට වර්ෂ 5යි දීලා තියෙන ලක්ෂ 12 බෙදන්න ඕන පුතා. අවුරුදු 5න් අපිට එනවා ප්‍රාග්ධන දීමනාව කීයද කියලා. එහෙම නැත්නම් ලක්ෂ 12 වැඩි කරන්න බලන්න 120න්. අපිට එනවා 2,40,000යි කියලා. එහෙනම් දෙවෙනි අවස්ථාවේ උත්තරේ වෙන්නේ ප්‍රාග්ධන දීමනාව, තුන්වෙනි අවස්ථාවේ 2,40,000යි කියලා. එහෙනම් ඔයාලට පැහැදිලි වුණා මේකේ කියනවා එහෙනම් ප්‍රාග්ධන දීමනාව දෙන්නේ අපිට 2,40,000යි කියලා. ඒකෙම හතරවෙනි අවස්ථාවේ කියනවා ඉහත අවස්ථාවේ මිලදී ගත්තේ එහෙම නැත්නම් උදාහරණංක 3 මිලදී ගත්තේ මෙහෙයුම් කල්බදු ක්‍රමයට නම් මොකද්ද වෙන්නේ කියලා අහනවා. එහෙනම් මෙහෙයුම් කල්බදු ක්‍රමයට ගත්තා නම් මොකද්ද අපිට ලැබෙන්නේ පුතා? ගෙව් කල්බදු වාරික වියදමක් ලෙස ඉඩදී. එහෙනම් මේක ඇවිල්ලා උඩ තුන්වෙනි අවස්ථාවේ ප්‍රාග්ධන දීමනාව දුන්නා ඇවිල්ලා 2018 4කින් පස්සේ ඒක මූල්‍ය කල්බද දාන්න. හැබැයි ඒක මෙහෙයුම් කල්බද්දක් වුණා නම් මොකද වෙන්නේ පුතා? ගෙවන වාරික ගාන වියදමක් විදියට අඩු කරන්න ඉඩ දෙනවා. එහෙනම් මේකදී අපිට ඉඩ දෙනවා ගෙවන වාරික වියදමක් ඉඩ දෙන වියදමකි. ඉඩ දෙන වියදමකි. ඒ කියන්නේ අපි 75000 ගාන ගෙවුවා නම් 75000 ගානේ 12 ඒක අපිට අඩු කරන්න ඉඩ දෙනවා. 75000 ගානේ 12ක් කියලා කියන්නේ ලක්ෂ 9ක් වෙන අපිට අඩු කරන්න ඉඩ දෙනවා මේ කාර්තුව තුල. එහෙම නැත්නම් මේ වර්ෂයේ තුල ගෙවපු ගාන. එහෙනම් ඔයාලට දැන් පැහැදිලි වුණා කොහොමද කල්බදු ක්‍රමයට ගත්ත වත්කමක් අපිට කල්බදු කිවිසුම් වලට දාන ගැලපීම් කොහොමද කරන්නේ කියන. මූල්‍ය කල්බත් දන්නා මෙහෙයුම් කල්බත් දන්නම් කොහොමද 2018 4කට පෙර නම් කොහොමද 2018 4කට පසු නම් කොහොමද කියන එක මේ උදාහරණ වලින් ඔයාලට පැහැදිලි වෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕන තව කාරණයක් තියෙනවා. සමහර වෙලාවට කියනවා පුතා අපි ඔය කල්බදු ක්‍රමයට ගත්ත වත්කමක් විකුණනවා කියලා සමහරවිට කියනවා. දැන් ඊළඟ අපිට අවස්ථාවවලදී දීලා තියෙන ඇවිල්ලා එක කල්බදු ක්‍රමයට ගත්ත වත්කමක් විකුණුම් සම්බන්ධයෙන් දීලා තියෙනවා. කල්බදු ක්‍රමයට ගත්ත වත්කමක් විකිණීමක් සම්බන්ධයෙන් අපි කතා කරොත් අපි මෙතෙන්දී මේ කතා කළ මේ ගාන හදමු අපි. කල්බදු වත්කමක් විකිණීම. කල්බදු වත්කමක් විකිණීම. කල්බදු ක්‍රමයට ගත්ත වත්කමක් විකුණනවා. කල්බදු ක්‍රමයට ගත්ත වත්කමක් විකුණන්නම් පුතා ඒක මොන කල්බදු ක්‍රමයට ගත්ත වත්කමක් වෙන්න ඕනද? මූල්‍යනේ මෙහෙයුම් කල්බදු ක්‍රමයට ගත්ත වත්කම අපිට විකුණන්න බෑ පුතා. ඒක අපි පාවිච්චි කරන්න විතරයි ගන්න පුතා. ඒකයි තියෙ වෙනින් එක්කෙනෙකුට. ඒ කල්බදු ක්‍රමයට ගන්න වත්කම අපි යාට දෙන්න ඕනේ අයිතිකාරයාට. ඒ කල්බදු වත්කම අපේ අයිතියක් නෙවෙයි. හැබැයි මූල්‍ය කල්බදු වලදී අපි කිව්වා කල්බදු කාල සීමාව අවසානයේදී සමහර වෙලාවට අයිතිකරුට මේක පැවරෙනවා. අයිතිකාරයාට මේක විකුණන්න පුළුවන් ඕනනම් කියලා. ඒක නිසා මූල්‍ය කල්බදු ක්‍රමයට ගත්ත වත්කමක් විකුණොත් එහෙම ඒකත් ගණනය කරන විදිය වෙනස් වෙනවා පුතා. ඒක 2018 4කට පෙර එළඹි කල්බදු කිවිසුමක් නම් 2018 4කින් පසු එළඹි කල්බදු කිවිසුමක් නම් එහෙනම් 2018 4කට පෙර කල්බදු කිවිසුමකට එළඹිච්ච කිවිසුමකට අදාළව වෙල වත්කම් වික්කොත් ගලපන විදිය වෙනස් පුතා. 2018 4කින් පස්සේ කල්බදු කිවිසුමකට ගලපන විදිය වෙනස් වෙනවා. මොකද ඒකට හේතු වෙන්නේ පුතා 2018 4කට පෙර කල්බදු වත්කම් සඳහා මොකද්ද දුන්නේ පුතා? කල්බදු දීමනාවක් දුන්නේ. ප්‍රාග්ධන දීමනාව දුන්නේ නැහැ. 2018 4කින් පස්සේ දුන්නේ ප්‍රාග්ධන දීමනාව. 2018 4කට කලින් ඇවිල්ලා එළමුණ කල්බදු කිවිසුමක් නම් පුතා ඒ වගේ කල්බදු කිවිසුමකට අදාළව වත්කමක් විකිණීමක් තිබුණොත් ඒම හරි ලේසි පුතා ගණනය කරන්න. එතකොට මොකද කරන්න ඕන? එතකොට කල්බදු වත්කම විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ මුදලම අපි බද්දට යටත් වෙනවා.
හරි ලීසි පුතා. ගණනය කරන්න දෙයක් නැහැ. කල්බදු ක්‍රමයට ගත්ත වත්කමක් මූල්‍ය කල්බදු ක්‍රමයට 2004කට පෙර එළඹී ගිවිසුමකට දාලා වෙලමුණ කල්බදු ගිවිසුමකට අපි වත්කමක් ගෙවාගෙන යනවා. කල්බදු කාල සීමාව ඉවර වෙනවා. අපි වත්කම අපේ වත්කමක් විදියට ගන්නවා. දැන් ඒක මේ දක්වා එනනම් කල්බදු කාල සීමාව තුළදී කල්බද්දේ ප්‍රමාණයටම කල්බදු දීමනාව අරගෙන තියෙනවා. දැන් ওই වත්කම අපි ටික කාලයක් පාවිච්චි කරලා විකුණලා දානවා. එහෙමුණොත් එනම් මේක උදා සරලව කියනවා නම් මේක ශුද්ධාගේ බිඳුවක් වෙන වත්කමක් වික්ක හා සමානයි. කලින් ගිවිසුමේ විදියට නම්. මොකද ප්‍රාග්ධන දීමනාව සම්පූර්ණයෙන් අරගත්තට පස්සේ තමයි කොහොමද එහෙම නැත්නම් කල්බදු කාල සීමාව අවසානයේ තමයි වත්කම අපේ අයිතියක් බවට පත් වෙන්නේ. අපේ අයිතියක් බවට පත් වුණාම තමයි පුතා වත්කම විකුණන්න පුළුවන්. අපිට අයිති නැතිව අපිට විකුණන්න බෑ පුතා. අල්ලපු ගෙදරික් කෙනාගේ ඇවිල්ලා වත්තේ තියෙන දෙයක් එහෙම නැත්නම් අල්ලපු ගෙදරික් කෙනාගේ තියෙන කුස්සියේ තියෙන හිරමනේ අපිට විකුණන්න පුළුවන්ද පුතා? අපේ වත්කමක් විදියට. නෑ ඒක අපේ වත්කමක් නෙවෙයි පුතා. අපේ වත්කමක් තිබුණොත් විතරයි අපිට ඒක විකුණන්න පුළුවන්. ඒක නිසා කල්බදු ක්‍රමයට වත්කමක් ගත්තොත් එහෙම මූල්‍ය කල්බදු ක්‍රමයට වත්කමක් ගත්තොත් අපි වාහනයක් කියලා හිතමුකෝ. වාහනයක් කල්බදු ක්‍රමයට ගන්නවා පුතා. කල්බදු කාල සීමාව ඉවරනාට පස්සේ පුතා වත්කම අපේ. වත්කමේ අයිතිකාරයා අපි. අපිට අයිති නම් විතරක් අපිට විකුණන්න පුළුවන් පුතා. හැබැයි අපි මේ අයිතිය ගන්න දවසට කල්බදු දීමනාව ඔක්කොම අරගෙන ඉවරයි උදා. අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 5ක් අවුරුදු 6ක් තිස්සේ දැන් මේ වත්කම ගත්තොත් මේ වත්කම අවුරුදු 6ක් ගියාට පස්සේ තමයි අපේ අයිතිය බවට පත් වෙන්නේ. ඊට පස්සේ තමයි අපිට විකුණන්න පුළුවන්. එහෙනම් අවුරුදු 6ක් ගියානකම් මොකද වෙනා තියෙන්නේ උදා? කල්බදු දීමනාව අරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් අතරමැදදී වික්කත් උදා අපි ඒ දක්වා කල්බදු දීමනාව අරන් තියෙන්නේ. ඒකෙන් කියන්නේ අපි කල්බදු මේ වෙනකොට අපි දීමනාව අරගෙන තියෙන නිසා ඒ වත්කම වික්කොත් එහෙම ශුද්ධාගේ බිඳුවක් වෙන වත්කමක් වික්ක හා සමානයි. ඒක නිසා විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ මුදල බද්දට යටත් වෙනවා. හරි ලේසි පුතා මතක තියාගන්න. එහෙනම් විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ මුදලම බද්දට යටත් වෙනවා. ගැළපිලි මොකුත් නැහැ පුතා. ලක්ෂ 5කටද වික්කේ ඇවිල්ලා ලක්ෂ 5ම බද්දට යටත්. ලක්ෂ 6ටද වික්කේ ලක්ෂ 6ම බද්දට යටත්. ලක්ෂ 2කටද වික්කේ ලක්ෂ 2ම ආදායම් බද්දට යටත් වෙනවා 2018 4කට පෙර එළඹී කල්බදු කිවිසුමක් නම්. ඒක නිසා 2018 4කට පෙර විකුණපු වත්කමක් සම්බන්ධයෙන් මිලදී ගත්ත කල්බදු කිවිසුමක් 2019 තව 20 තක්සේරු වර්ෂයේ වික්කා කියලා අපිට බලපෑමක් නැහැ උදා. ඒක ඇවිල්ලා ලැබෙන මුදලම සම්පූර්ණයෙන් බද්දට යටත් කරන්න. හැබැයි 2018 4කට පස්සේ ලැබුණ කල්බදු කිවිසුමක් අපි දැන් විකුණන්න යනවා නම් අන්න ඒක ගණනය කරන විදිය උදා අපි කතා කරා 2018 4කට පස්සේ කල්බදු ක්‍රමයට ගත්ත වත්කම් පුදා කල්බදු දීමනා හම්බුන්නේ මොනවද ලැබුණේ? ප්‍රාග්ධන දීමනාව. ප්‍රාග්ධන දීමනාවක් ලැබුණු වත්කමක් විකුණනවා කියලා කියන්නේ පුතා අර ෂෙයා කළ හැකි වත්කමක් විකුණනහා සමානයි. ඒ වෙලාවට වැඩ කරන්න තියෙන්නේ අපි අර සාමාන්‍ය වත්කමක් විකිණීමෙන් ලැබෙන ලාභය ගණනය කළේ කොහොමද? ඒ විදිහමයි ගණනය කරන්නේ. කොහොමද අපි වත්කම විකිණීමෙන් ලැබෙන ලාභය ගණනය කළේ පුතා? විකිණීමෙන් ලැබෙන මුදල ගත්තා. විකිණීමෙන් ලැබෙන මුදල ගත්තා. වත්කමේ ශුද්ධාගය ගත්තා. ශුද්ධාගය කියන්නේ පිරිවැය අඩු කිරීම සමුච්චිත ප්‍රාග්ධන දීමනාව අපිට එනවා වත්කම ඉවත් කිරීමෙන් ලැබෙන ලාභය හෝ අලාභය. ඊයර සාමාන්‍ය වත්කම වික්ක හා සමානයි උදා. ඒක නිසා කල්බදු ක්‍රමයට ගත්ත වත්කමක් වික්කොත් ටිකක් බලන්න ඕන උදා. මේක 2018 4කට කලින් එළඹිලා තිබුණ කිවිසුමකට අදාළව විකුණපු වත්කමක්ද? එහෙම වුණොත් සම්පූර්ණ ලැබෙන මුදලම බද්දට යටත් කරන්න. 2018 4කට පස්සේ ලැබුණ කල්බදු කිවිසුමකට අදාළ එකක් දැන් 2019 20 විකුණනවද? එහෙනම් සාමාන්‍ය වත්කම විකිණීම. ඒකවල වත්කම විකිණීමේ ලාභේ ගණනය කරන්න පුළුවන්. එහෙනම් ඒකට අදාළ උදාහරණ දෙකක් තමයි උදා ඔය පස්වෙනි ඊළඟ 6 වෙනි අවස්ථා දෙකේදී වට දීලා තියෙන්නේ. ඒක හදමුද බලන්න පොඩ්ඩක් තේරෙන්නේ නැත් එක්කම උදා. ඊළඟ අවස්ථාවේ කියනවා අපිට එනං 2014 8යි 13 වන දින ලක්ෂ 4ට කල්බදු ක්‍රමයට ගත්ත යන්ත්‍රයක්. ඒ දවස්වල කල්බදු ක්‍රමයට අරගෙන තියෙන 2014 4කට පෙර ගත්ත යන්ත්‍රයක්. 2019 4 වෙනි මාස 3 වෙනි දෙකන මේ තක්සේරු වර්ෂය තුලදී ලක්ෂ 6කට විකුණනලා දීලා. එහෙනම් 2018 4කට පෙර ගත්ත කල්බදු ක්‍රමයට ගත්ත වත්කමක් වික්කොත් මොකද්ද පුතා? එහෙනම් අපිට බද්දට බදු ගැලපීම විකිණීමෙන් ලැබෙන මුදල බද්දට යටත්. හරි ලේසි. එහෙනම් මොකද්ද බද්දට යටත් වෙන්නේ? ලක්ෂ 6ට බදු ගෙවන්න ඕන පුතා. එහෙනම් අපි ලියනවා ලක්ෂ 6 එහෙම නැත්නම් විකිණීමෙන් ලැබෙන මුදල ලක්ෂ 6 බද්දට යටත් වේ. ඔය මූල්‍ය කල්බදු ක්‍රමයට ගත්ත වත්කම විකුණලා තියෙනවා. කොහොම මෙහෙම කල්බදු අපිට විකුණන්න බෑ බෝදා. විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ මුදලම ලක්ෂ 6 බද්දට යටත් වෙනවා.
ඊළඟ එකේ කියන්නේ 2018 7/11 වෙනි දින ලක්ෂ 2කට කලබදු ක්‍රමයට ගත්ත උපකරණ කට්ටලයක් තමයි 2019 20 අවුරුද්දේ විකුණන්නේ. එහෙනම් 2018 4කට පස්සේ කලබදු කිවිසුමකට එළමුණ එකක් වික්කොත් එහෙනම් මොකද වෙන්නේ උදා? ඒක සාමාන්‍ය වත්කම් විකිණීමක් හා සමාන. ඒ වෙලාවට වත්කම් විකිණීමේ ලාභේ ගණනය කරන්න ඕන. අපි එහෙනම් ගණනය කරනවා වත්කම් ඉවත් කිරීමේ ලාභය හෝ අලාභයක් ආවොත් වරහණක් දාලා පෙන්නනවා. අලාභය ගණනය කරන්න ඕන. ඒ ගණනය කරන්නේ කොහොමද පුතා? විකිණීමෙන් ලැබෙන මුදල ගන්නවා අපි. විකිණීමෙන් ලැබෙන මුදල පුතා මේක 1,80,000කට විකුණලා තියෙන්නේ. 1,80,000කට විකුණන්නේ අඩු කළා ශුද්ධාගය ගණනය කරන්නේ කොහොමද පුතා? වත්කමේ පිරිවැය ගත්තා. පිරිවැය තියෙනවා ලක්ෂ 2යි කියලා. අඩු කළා සමුච්චිත ප්‍රාග්ධන දීමනාව. සමුච්චිත ප්‍රාග්ධන දීමනාව ගණනය කරනවා අපි උපකරණ කට්ටලයක් 2018 7/11 අරන් තියෙන කියන්නේ 2018 19 තක්සේරු වර්ෂයේ විතරයි ප්‍රාග්ධන දීමනාව අරගෙන තියෙන්නේ අපි දන්නා උපකරණ වලට ශ්‍රේණුපාතයේ 20ක් එනවා 2018 4කින් පස්සේ නිසා. එහෙම නැත්නම් පළදායි ජීවිත කාලය අවුරුදු 5ක් එනවා අපිට. එහෙනම් ලක්ෂ 2යි අවුරුදු 5 ප්‍රාග්ධන දීමනාව ලැබෙන පළදායි ජීවිත කාලය අවුරුදු 5යි ලැබෙන්නේ 2018 4කින් පස්සේ ගොඩනැගිලි හරහානේ කුත්වත්කම් වලට. ඒ වගේ එක අවුරුද්දක් තමයි තිබුණේ. එහෙනම් 5න් බෙදලා එකෙන් වැඩි කරනවා. එහෙම නැත්නම් 120න් වැඩි කරන්න පුතා. එහෙනම් ලක්ෂ 2 වැඩි කරන්න බලන්න 120න් අපිට එනවා 40000යි කියලා. එහෙනම් ලක්ෂ 2කින් ආවිලා 40000 අඩු කරන්න බලනකොට අපිට එනවා 1,60,000ක් කියලා එනවා. එහෙනම් 1,80,000 1,60,000 අඩු කරනකොට මෙන්න අපිට එනවා රුපියල් 20000ක ලාභයක් එනවා අපිට. වත්කම් ඉවත් කිරීමේ ලාභයක් එනවා. එන වැඩ පැහැදිලි වුණා. 2018 4/1ට කලබදු පෙර නම් මූල්‍ය කලබදු නම් කලබදු දීමනා වෙන්නේ. හැබැයි 2018 4කින් පස්සේ නම් ප්‍රාග්ධන දීමනා වෙන්නේ. 2018 4කට පෙර හෝ පසු මෙහෙයුම් කලබද්දන් නම් කලබදුව ගෙවන කලබදු වාරිකයේ වියදමක් විදිහට දෙනවා. ওই විදිහට කලබදු වාරිකයට ක්‍රමයට ගත්ත මූල්‍ය කලබදු ක්‍රමයට ගත්ත වත්කමක් වික්කොත් 2018 4කට පෙර කලින් ගත්ත එකක් වික්කොත් එහෙම විකිණීමෙන් ලැබෙන මුදල බද්දට යටත් වෙනවා. 2018 4කින් පස්සේ ගත්ත වත්කමක් වික්කොත් පොදා අපි සාමාන්‍ය වත්කමක් විකිණීමක් විදිහට විකිණීමෙන් ලැබෙන ලාභයේ බද්දට යටත් වෙනවා. ඔච්චරයි පුතා කල්බදු සම්බන්ධයෙන් අපි ඉගෙන ගන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. අපැහැදිලි තැන් තියෙනවා පුතා ආයසරයක් වීඩියෝ එකේ කල්බදු කොටසේ ඉඳලා ආයසරයක් මුලින් ඉඳලා බලන්න. ඊට අමතරව අපි ටියුට් එකේදීත් වැඩිදුර ටිකක් කතා කරමු.